6 වෙනි ගැටලුව. 5 වෙනි ගානට පස්සේ 6 වෙනි ගැටලුව අපි හදන්නයි යන්නේ. බලන්න මෙන්න මෙහෙම කියනවා. x වස්තුවක් හා m ස්කන්ධයක් රැගත් සැහැල්ලු දණ්ඩක සන්තුලන පිහිටීම A රූපයෙන් පෙන්වයි. x ජලයේ ගිල්ලූ විට එම පද්ධතියේ සන්තුලන පිහිටීම B රූපයෙන් පෙන්වයි. ජලයේ ඝනත්වය D නම් x ආදා ඇති ද්‍රවයේ ඝනත්වය දෙනු ලබන්නේ. ගූර්ණ යොදාගෙන හදන්න ඕනි ගැටලුව. හරි ආය ගාන කියවන්න. x වස්තුවක් හා m ස්කන්ධයක් රැගත් සැහැල්ලු දණ්ඩක සන්තුලන පිහිටීම A රූපයෙන් පෙන්වයි. x ජලයේ ගිල්ලූ විට එම පද්ධතියේ සන්තුලන පිහිටීම B රූපයෙන් පෙන්වයි. ජලයේ ඝනත්වය D නම් x ආදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය දෙනු ලබන්නේ. හරි බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. රයිට් එතකොට දැන් මෙතන තියෙනවා අපි ගත්තොත් එහෙම මේ සිම්පල් L වෙනස් වෙලා නැහැ. මෙතන L1 මෙතන L2 තියෙන්නේ. හරි අපි හදලා බලමු කොහොමද ගාන එන්නේ කියලා. මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන්. මේ තියෙන x වස්තුව මෙතනින් තමයි මේක විවර්තනය කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ m ස්කන්ධය, මෙතනට දිග capital L1, මෙතනට දිග simple L. right. එතකොට දැන් ළමයි මෙතන අපිට බර ලියන්න පුළුවන් මේකේ. මේ වස්තුවේ පරිමාව v නම් මේ අය ඝනත්වයේ සිග්මා නම් බර v සිග්මා g. හරි. මේ පැත්තෙන් පහළට ක්‍රියාත්මක වෙනවා capital mg. දැන් මෙන්න මේ ලක්ෂය වටා ගූර්ණ ගත්තොත් එහෙම මේ පැත්තට තියෙන ගූර්ණ ඊට විරුද්ධ පැත්තට තියෙන ගූර්ණ කියන වාමාවර්ත ගූර්ණ දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන වෙලා තමයි ඒක සමතුලිත වෙලා තියෙන්නේ. අපිට ලියන්න පුළුවන් එහෙනම් v sigma g ගුණ කිරීම L සමානයි mg ගුණ කිරීම L1. හරි. මේක පළවෙනි සම්බන්ධතාවය. ඊළඟට බලන්න මෙන්න මෙහෙම කරනවා. අර x වස්තුව ගිල්ලනවා තරලයක. ඒ x වස්තුව තරලයක ගිල්ලුවහම මේ විදිහට පුතේ. දැන් මේ මෙතනදී මේ v rho g කියලා කෙලින්ම මම ගත්තේ මේ තන්තුවේ ඇති වෙන ආතතිය t මෙතනට එන්නේ t. හරි. මෙතනට t1 මෙතනට t1. එතකොට ඔය t වැඩි කිරීමෙල් තමයි v sigma g වැඩි කිරීමෙල් කියලා ලියන්නේ. මෙතන t1 වැඩි කිරීම L1 තමයි t1 mg ට සමානයි. මේ t1 කියන එක්කෙනා mg ට සමානයි. මෙතනදී t කියන එක්කෙනා v rho g ට සමානයි. v sigma g ට සමානයි. හරිද? ඒකයි අපි මොකද්ද? v sigma g වාරයක් L mg වාරයක් L1 කියලා ලියාගත්ත එක පාට. පැහැදිලිද? දැන් ඊට පස්සේ මෙතනට එන්න. මෙතනදී මේ තන්තුව මත ඇති වෙන ආතතිය t1. එහෙනම් මෙතනට දැනෙන්නේ t1. හරි. මෙයාගේ බර පහළට ක්‍රියාත්මක වෙනවා v sigma g උඩුකුරු තෙරපුම් බලයේ ක්‍රියාත්මක වෙනවා ඉහළට u සමානයි අපිට ලියන්න පුළුවන් u සමානයි v rho w g. right. මෙතනින් විවර්තනය කරලා තියෙන්නේ එහා පැත්තට ගත්තොත් එහෙනම් මේ විදිහට මෙන්න ස්කන්ධය වල තියෙනවා capital M ස්කන්ධය පහළට mg මෙතනට එතකොට t2 කියලා ගත්තොත් මේක t2 කියමු. මේක t3 කියලා ගත්තොත් අපිට මෙන්න මේ දිග දීලා තියෙනවා කවුද L2 කියලා. මේක වෙනස් වෙලා නැහැ L. එහෙනම් දැන් මේ වෙලාවේදී මොකද වෙන්නේ? මේ ලක්ෂයේ වටා වාමාවර්ත ගුණ දක්ෂිනාවර්ත ගුණ වලට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දරුවෝ අපිට ලියන්න පුළුවන් T2 ගුණ කිරීම L සමානයි T3 ගුණ කිරීම කවුද L2. දැන් T2 කියන්නේ කවුද? මේක නිශ්චලයිනේ. ඉහළට තියෙනවා T2, ඉහළට තියෙනවා U, පහළට තියෙනවා V sigma g. එහෙනම් T2 කියන එක්කෙනා සමානයි දරුවෝ V sigma g කින් අඩු කරන්න ඕනේ V rho w g. එහෙනම් අපිට ලියන්න පුළුවන් T2 කියන එක්කෙනා සමානයි V g කියන එක්කෙනා එළියට ගත්තොත් පොදු එක සැරේ ලියනවා MCQ එකක් හින්දා V sigma g කින් V rho w g අඩු කරාම තමයි T2 ලැබෙන්නේ. එහෙනම් VG එළියට ගත්තොත් අපිට එනවා sigma ඍණ rho w කියලා. වාරයක් L සමානයි T3 කියලා කියන්නේ පුතේ capital MG මයි. මෙතන එනවා L2. මේක දෙවෙනි සම්බන්ධය. එතකොට මේ සමීකරණ දෙක ගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. දැන් අපිට ඕනේ සිග්මා. හරි එහෙනම් අපි දෙවෙනි සම්බන්ධය බෙදනවා
පළවෙනි සම්බන්ධය. හරි. එතකොට අපිට එනවා VG ට VG කැපිලා ගිහිල්ලා සිග්මා ඍණ rho W බෙදීම සිග්මා සමානයි L2 බෙදීම L1. හරි. right. මම දැන් මේකෙදි සිග්මාගෙන් වෙන වෙනම බෙදුවොත් එහෙම මේ උඩ තියෙන ලවය එක ඍණ rho W යට සිග්මා කියලා එනවා. සමානයි L2 බෙදීම L1. ඕකේ ඊළඟට අපි rho W බෙදීම සිග්මා උක්ත කරොත් වෙනවා rho W බෙදීම සිග්මා සමානයි මම මෙන්න මෙයාව මේ පැත්තට අරගෙන පොදු හරයක් තරම් සුළු කරලම දානවා. හරි. එතකොට මට එනවා L1 ඍණ L2 බෙදීම L1 කියලා. මෙයා මේ පැත්තට දාලා පොදු හරය අරන් සුළු කළා. හොඳේ. හරි දැන් උඩයට මාරු කරා. සිග්මා බෙදීම rho W සමාන වෙනවා L1 යට L1 ඍණ L2. දැන් මෙතන rho W වෙනුවට ඒ කියන්නේ ජලයේ ඝනත්වය මේගොල්ලෝ අපිට දාන්න කියලා තියෙන සංකේතය D. එහෙනම් මෙතනින් එහාට මම D දාලා තමයි උත්තරේ හදන්නේ. හරිද? එහෙනම් මට ගන්න පුළුවන් බලන්න rho W වෙනුවට D දාලා සිග්මා සමානයි L1 බෙදීම L1 ඍණ L2 වාරයක් කවුද D කියලා අපිට ගන්න පුළුවන්. හරි. right. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ඒකේ පිළිතුර ගන්න පුළුවන්. අපිට එහෙනම් මේකේ පිළිතුර සොයා ගන්න පුළුවන් මෙතනින් බලන්න. L1 වාරයක් D බෙදීම L1 ඍණ L2. L1 බෙදීම L1 ඍණ L2 වාරයක් D. ඒ කියන්නේ අපිට ඔතනදී ගන්න පුළුවන් පිළිතුර ලෙස පළවෙනි එක. මේ තියෙන මෙන්න මේක අපිට ගන්න පුළුවන්. right. ඒකට 6 වෙනි ගාන අපිට ඒ විදිහට හදා ගන්න පුළුවන්. හොඳයි. අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉපිලුම් නියමය. හොඳයි. ඉපිලුම් නියමය කියලා කියන්නේ පුතේ අර ආකිමිඩිස් මූලධර්මයේ විශේෂිත අවස්ථාවක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. බලන්න මොකද්ද මේ ඉපිලුම් නියමයෙන් කියවෙන්නේ කියලා. මුලින් අපි බලමු. යම් වස්තුවක් ඕනෑම නිශ්චල තරලයක සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී පාවේ නම් වස්තුව නිසා විස්ථාපිත තරල පරිමාවේ බර වස්තුවේ බරට සමාන වේ. වස්තුව නිසා විස්ථාපිත තරල පරිමාවේ බර වස්තුවේ බරට සමාන වේ. මොනවා වෙනවද? වස්තුවක් තරලයක් තුල ගිලිලා පූර්ණ වශයෙන් හෝ කොටසක් වශයෙන් ගිලිලා පාවෙනවා. පූර්ණ වශයෙන් හෝ කොටසක් වශයෙන් ගිලිලා පාවෙනවා. වස්තුවෙන් විස්ථාපිත තරල පරිමාවේ බර වස්තුවේ බරට සමානයි. තව විදිහින් කිව්වොත් මේ කියන්නේ මොකද්ද? වස්තුවක් පාවෙනවා නම් ඒ වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට සමානයි කියලා තමයි මේ බර වචنين කියලා තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට අපි ගත්තොත් මෙතනදී දැන් මේ පෙන්නලා තියෙන වස්තුව ගත්තොත් නම් මේක මොකද්ද වෙන්නේ? සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන්නේ. සම්පූර්ණයෙන් ගිල්ලා තියෙනකොට මේ වස්තුව මත මේ වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාව වස්තුවේ පරිමාවට සමානයි. විස්ථාපිත තරල පරිමාව වස්තුවේ පරිමාවට සමානයි. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මේ U1 කියන එක්කෙනා වස්තුවේ පරිමාව V1 කියලා ලියලා තියෙන්නේ. V1 rho G. හරි. right. එතකොට පහළට එන්න ඕනේ M2G. මම මෙතන M1 M කියලා ලියන්න. මේ M2 කැල කපලා දානවා. හරිද? දැන් එහෙනම් මේ ඉපිලුම් නියමයට අනුව මොකද වෙන්න ඕනි? මේ තියෙන්නේ විස්ථාපිත තරල පරිමාවේ බර. මේ තියෙන්නේ වස්තුවේ බර. එහෙනම් මේක සම්පූර්ණයෙන් ගිල්ලා පාවෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? වස්තුවේ බර විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන වෙනවා. වස්තුවේ බර විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන වෙනවා. දැන් ඕක මෙහෙම වුණොත් එහෙම මෙන්න මෙහෙම වුණොත් එහෙම මේ තියෙන්නේ මේ වස්තුව තරලය තුල කොටසයි ගිලිලා තියෙන්නේ. හැබැයි පා වෙනවා. දැන් එතකොට ඔය වෙලාවෙදිත් මොකද වෙන්නේ? මේ වස්තුවේ බර mg. මේ ද්‍රව්‍ය ඝනත්වය d කියන්නම්කෝ. මේ ගිලිලා තියෙන පරිමාව තියෙන්නේ. ඔය ගිලිලා තියෙන පරිමාව v2. වස්තුවේ මුළු පරිමාව v1. හැබැයි දැන් මේ වෙලාවේදී mg සමාන වෙන්නේ තරලයක් තුල කොටසක් වශයෙන් ගිල්ලනේ පාවෙන්නේ. එතකොට වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාව වෙන්නේ v2. එහෙනම් විස්ථාපිත තරල පරිමාවයේ බර වෙන්නේ v2 dg. එහෙනම් මේ වෙලාවේ මේ වස්තුවේ බර mg සමාන වෙනවා v2 dg ට. හරි.
නො විදියට. එතකොට ඔය ඉපිලුම් නියමේ කතන්දරයේ එකයි ඉපිලුම් නියමේ යොදා යෙදෙන්නේ වස්තුවක් තරලයක් තුල පාවෙන අවස්ථාවේදී. පාවෙන අවස්ථාවේදී. දැන් බලන්න ඊළඟට මෙන්න මෙහෙම. දැන් මේ වස්තුවක් තරලයක් තුල පාවීම සහ ගිලීම කියන එක අපිට එහෙනම් මේ ඉපිලුම් නියමයේ භාවිතයෙන් තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙහෙම. දැන් මේ තියෙන්නේ වස්තුවක් පාවීම. හරි. රයිට්. එතකොට අපි පාවීම කියන එක ගත්තොත් එහෙම වස්තුවක් පාවීම කියන එක ගත්තොතින් වස්තුවක් තරලයක් තුල පාවෙනවා නම් වස්තුවක් තරලයක් තුල පාවෙනවා නම් ඒ වස්තුවේ බරට වඩා ඒ වස්තුව මත ඇති වෙන්න පුළුවන් උපරිම උඩුකුරු තෙරපුම් බලය තියෙන්නේ. වස්තුව මත ඇති වෙන්න පුළුවන් උපරිම උඩුකුරු තෙරපුම් බලය කියන්නේ මොකද්ද? වස්තුව සම්පූර්ණයෙන්ම තරලයේ ගිලුනහම එයා මත ඇති වෙන උපරිම උඩුකුරු තෙරපුම් බලය. ඒ කියන්නේ වස්තුවේ පරිමාවට සමාන තරල පරිමාවක බර. වස්තුවේ පරිමාවට සමාන තරල පරිමාවක බරට වඩා වස්තුවේ බර කුඩා හෝ සමාන වෙනවා නම් ඒ වස්තුව පාවෙනවා. එතකොට මේ බලන්න. දැන් මෙතනදී අපිට මේකෙන් ගන්න පුළුවන් સિદ્ધාන්තය තමයි මේ තියෙන වස්තුව පාවීම. මේ mg කියන්නේ පුතේ වස්තුවේ බරනේ. මේ වස්තුවේ ඝනත්වය මම සිග්මා කියන්නම්කෝ. හරි. එතකොට මට මේ m ලියන්න පුළුවන් වස්තුවේ පරිමාව සිග්මා වාරයක් g. කුඩා හෝ සමාන වෙන්න ඕනි පාවෙනවා නම් v rho g ට. දැන් ඔතන v ට v g ට g කැපිලා ගියාම ළමයි අපිට එනවනේ මෙන්න මේ විදිහට මේ වස්තුව පාවෙනවා නම් වස්තුවේ ඝනත්වය කුඩා හෝ සමාන වෙන්න ඕනි ද්‍රවයේ ඝනත්වයට. මේ වස්තුව මෙන්න මෙහෙම පාවෙනවා නම් මේ තියෙන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම ගිලිලා පාවෙනවා නම් සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙන්නේ. හරි? සම්පූර්ණයෙන් ගිලිලා තියෙන ඔය විදිහට. හරි සම්පූර්ණයෙන් ගිලිලා නම් තියෙන්නේ mg v rho g ට සමානයි. ඒ කියන්නේ සිග්මාට සමාන වෙන්න ඕනේ rho. ද්‍රවයේ ඝනත්වයට වස්තුවේ ඝනත්වය සමාන නම් වස්තුව සම්පූර්ණයෙන් ගිලිලායි පාවෙන්නේ. වස්තුව මෙන්න මේ විදිහට පාවෙනවා නම් ඔන්න ඔහම කොටසක් ගිලිලා පාවෙනවා නම් ඔය අවස්ථාවේදී වෙන්නේ මේ සිග්මාට වඩා මොකද්ද වෙන්නේ? rho වල ඝනත්වය වැඩි. ඒ කියන්නේ ද්‍රවයේ ඝනත්වය වස්තුවේ ඝනත්වයට වඩා වැඩි නම් සම්පූර්ණ වස්තුව ගිලෙන්නේ නැහැ කොටසක් ගිලිලා පාවෙනවා. හරි. රයිට්. එතකොට ඔන්න මේ පාවීම අපි ওই විදිහට සාකච්ඡා කරා. ඊට පස්සේ වස්තුව ගිලීම දැන් මේ වස්තුවේ බරට වඩා ඔය වස්තුව මත ඇති වෙන්න පුළුවන් උපරිම උඩුකුරු තෙරපුම් බලය. උපරිම උඩුකුරු තෙරපුම් බලය ඇති වෙන්නේ මොකද්ද? වස්තුවේ මුළු පරිමාවට සමාන පරිමාවක සමාන තරල පරිමාවක බර තමයි උපරිම උඩුකුරු තෙරපුම් බලය කියන්නේ. ඒ කියන්නේ වස්තුව සම්පූර්ණයෙන්ම තරලය තුල ගිල්ලහම ඇති වෙන උඩුකුරු තෙරපුම් බලය තමයි උපරිම උඩුකුරු තෙරපුම් බලය වෙන්නේ. ඒක අපිට ලියන්න පුළුවන් v rho g කියලා. ඔය උපරිම උඩුකුරු තෙරපුම් බලයට වඩා මේ වස්තුවේ බර විශාල වෙනවා නම් v rho g ට වඩා සම්පූර්ණයෙන් මේ වස්තුව මත ඇති වෙන්න පුළුවන් උපරිම උඩුකුරු තෙරපුම් බලයටත් වඩා වස්තුවේ බර විශාල වෙනවා නම් මේක ගිලෙනවා. එතකොට ගිලෙනකොට ද්‍රවයේ ඝනත්වය සහ වස්තුවේ ඝනත්වය අතර සම්බන්ධය මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේක මට ලියන්න පුළුවන් v sigma g විශාලයි v rho g. එහෙනම් ඔතනින් g ට g කැපිලා යනවා v ට v කැපිලා යනවා. sigma ට වඩා විශාලත්වයෙන් වැඩි වෙනවා කවුද? rho ට වඩා විශාලත්වයෙන් වැඩි වෙනවා sigma. ඒ කියන්නේ වස්තුවක ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට වඩා එහෙම නැත්නම් තරලයක ඝනත්වයට වඩා විශාල වෙනවා නම් අදාළ වස්තුව තරලය තුල ගිලෙනවා. අදාළ වස්තුව තරලය තුල ගිලෙනවා. ඒක අපිට ওই විදිහට ඕක පැහැදිලි කරගන්න පුළුවන්. රයිට්. ගිලීම සහ පාවීම. හොඳයි. ඊළඟට අපිට මේ කොටසේදී හම්බ වෙන ඊළඟ સિદ્ધාන්ත කොටස තමයි උත්ප්ලාවකතා කේන්ද්‍රය. අපිට ගැටලු විසඳනකොට මේ උත්ප්ලාවකතා කේන්ද්‍රය බොහෝ සෙයින් වැදගත් වෙනවා. උත්ප්ලාවකතා කේන්ද්‍රය. හරි. මේ බලන්නකෝ. උත්ප්ලාවකතා කේන්ද්‍රය කියලා කියන්නේ පුතේ තරලයක් තුල වස්තුවක් ගිලුනහම ඒ වස්තුව මත උඩුකුරු තෙරපුම් බලයක් ඇති වෙනවා. ඔය උඩුකුරු තෙරපුම් බලයේ ක්‍රියාත්මක වන ලක්ෂය තමයි අපි හඳුන්වන්නේ උත්ප්ලාවකතා කේන්ද්‍රය කියලා. හරියට වස්තුවක බර ක්‍රියාත්මක වන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රය කියනවනේ. ඒ වගේ
වස්තුවක උඩුකුරු තෙරපුම් බලය වස්තුවක් තරලයක් තුල ගිල්ලුවාම ඇතිවන උඩුකුරු තෙරපුම් බලයේ ක්‍රියාත්මක වන ලක්ෂය තමයි අපි හඳුන්වන්නේ උත්ප්ලාවකතා කේන්ද්‍රය කියලා. හරි. රයිට්. මේ බලන්න. එහෙනම් අපිට මේකේ තියෙනවා උඩුකුරු තෙරපුම් බලයේ ක්‍රියා කරන ලක්ෂය උත්ප්ලාවකතා කේන්ද්‍රයයි. එතකොට උත්ප්ලාවකතා කේන්ද්‍රය තියෙන්නේ කොහෙද? ඔය උත්ප්ලාවකතා කේන්ද්‍රය තියෙන්නේ බලන්න තරලය තුල ඇති තරලය තුල ඇති වස්තු කොටසේ හැඩයට සමාන එම පරිමාවම ඇති සජාතීය තරල කොටසක ඒ කියන්නේ ගිලිලා තියෙන තරලයේ වගේම කොටසක ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන ලක්ෂයේ උත්ප්ලාවකතා කේන්ද්‍රයේ පිහිටයි. මොකක්ද ඒකේ තේරුම? දැන් මේ බලන්න. මේ වස්තුවේ තරලයේ තුල ගිලිලා තියෙන හැඩය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ හැඩය. ඕනෝක. එතකොට ඔන්න ඔය හැඩයට සමාන හැඩයකින් යුත් මේ ද්‍රවයේම තරල පරිමාවක් ගත්තොත් මේ පරිමාවට සමාන එන්නේ තරල කොටසේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන තැන තමයි උත්ප්ලාවකතා කේන්ද්‍රය තියෙන්නේ. හරියට ගත්තොත් එමුනේ මේකේ අපි ගත්තොත් මෙන්න මේ විදියට. ඔහොම මේ කොටසේ හරි මැද මේ ගිල්ල තියෙන කොටසේ හරි මැද තමයි තියෙන්නේ මොකද්ද? උත්ප්ලාවකතා කේන්ද්‍රය. මම ඇඳලා තියෙන පොඩ්ඩක් එහාට මෙහාට වෙලා තියෙනවා B. තේරුණාද? පැහැදිලිද? රයිට්. එතකොට දැන් හිතන්නකො මෙහෙම උදාහරණයකට මේ විදියට දණ්ඩක් ගිල්ල තියෙනවා. ඔය දණ්ඩේ හරි අර්ධයක් තමයි තරලයක ගිල්ල තියෙන්නේ. හරි අර්ධයක් ගිල්ල තියෙනවා. දැන් මේක ඒකාකාර දණ්ඩක්. කොහොම හිතන්නකො හරි. එතකොට මේකේ හරි අර්ධයක් තරලය තුල ගිල්ල තියෙනවානේ. ඒතර උඩුකුරු තෙරපුම් බලය ඇතිවන ලක්ෂය තියෙන්නේ ඔය ගිලී පවතින කොටස තියෙන්නේ. ඔය ගිලී පවතින කොටසේ හරිමැද කිව්වොත් හරි. ඒ ගිලී පවතින කොටසේ හරිමැද තමයි ගිලී පවතින පරිමාව හා හැඩයට සමාන සජාතීය තරල කොටසක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එහෙනම් මේකේ හරි මැදින් තමයි මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? උඩුකුරු තෙරපුම් බලය ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේ දිගට මේ දිග මොනව වෙනවද? සමාන වෙනවා. හරි. පැහැදිලිද? ඔන්න උත්ප්ලාවකතා කියන්නේ. හොඳින් මතක තියාගන්න. හරි. හොඳයි. දැන් අපි යනවා ප්‍රශ්න සාකච්ඡා කරන්න. හරි. බලන්න මෙන්න මේ විදියට. 7 වෙනි ගැටලුව. රූපේ දැක්වෙන ආකාරයට ඒකාකාර දණ්ඩක එක් කෙළවරක් භාජනයක බිත්තියකට අසව් කොට ඇති අතර අනෙක් කෙළවර ජලයේ ගිල්වා ඇත. දණ්ඩේ අසව්වේ තිරස් අක්ෂය වටා නිදහසේ භ්‍රමණය විය හැක. සමතුලිත අවස්ථාවේදී මෙන හොඳ තැනක් දණ්ඩෙන් හරි අඩක් ගිලී ඇත. දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය වනුයි. හරි. රයිට්. ආය ගාන කියවුවොතින් රූපයේ දැක්වෙන ආකාරයට ඒකාකාර දණ්ඩක එක් කෙළවරක් භාජනයක බිත්තියකට අසව් කොට ඇති අතර අනෙක් කෙළවර ජලයේ ගිල්වා ඇත. දණ්ඩට අසව්වේ තිරස් අක්ෂය වටා නිදහසේ භ්‍රමණය විය හැකියි. කියන්නේ මෙන්න මේක මේ අසව් කළ දැන් තිරස් අක්ෂය කියන්නේ මම මේ තියෙන මේ පෑන තියන් ඉන්නේ. ඕන්නක තමයි තිරස් අක්ෂය. මේක වටා මෙයාට මොකද්ද වෙන්න පුළුවන්? ඔහොම කරගෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඔහොම කරගෙන්න පුළුවන්. තේරුණා? ඒ කියන්නේ මෙයාට මේක දණ්ඩ කියලා හිතන්න. මේක ඔහොම කරගෙන්න පුළුවන්. තිරස් අක්ෂය කවුද මේක මේ? ඔන්න ඔහොම. මේ මගේ ඇඟිල්ල තමයි තිරස් අක්ෂය. මේකට ඔහොම කරගෙන්න පුළුවන්. තේරුණාද? හරි එහෙම තමයි කියන්නේ. හොඳයි. එතකොට අපෙන් අහන්නේ දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය මොකක්ද කියලා. බලමු කොහොමද හදන්නේ කියලා. හොඳයි. දැන් බලන්න මේ විදිහට. හරි. මේකේ පුතේ ඒකාකාර දණ්ඩක්ලුනේ. එහෙනම් බර ක්‍රියාත්මක වෙන්නේ හරි මැදින් පහළට. මම ඒක කියන්නම්. දණ්ඩේ සම්පූර්ණ දිග
පරිමාවට අනුලෝමව සමානුපාතික වෙන හින්දා මම පරිමාව වෙනුවට දණ්ඩේ දිග අරගෙන L හරස්කඩ වර්ග බලෙන් ගුණ කරන්නේ හොඳේ L ඊට පස්සේ දණ්ඩේ ඝනත්වය සිග්මා E ඒ තමයි බර. දැන් උඩුකුරු තරම ක්‍රියාත්මක වෙන්න ඕනේ ගිරිලා තියෙන කොටස හරි මැදි. උත්ප්ලාවකතා කේන්ද්‍රයේ තියෙන මේ ගිරී තියෙන කොටස හරි මැදි. ඕන්නව කොහොමද කියලා. හරි ඒක U. U මට ලියන්න පුළුවන් L බෙදීම 2යි rho WG. L බෙදීම 2යි rho WG. හරිද? දැන් මේ මෙතනින් අසව් කරපු තැනින් ඇතිවෙන බලයක් ඒක කොයි පැත්තට තියෙනවද කියලා අපි දන්නේ. එහෙනම් ඒ ඇතිවෙන බලය අපිට පුළුවන් තිරස් සංරචකයක් සහ සිරස් සංරචකයක් ලෙස විභේදනය කරලා ලියා ගන්න. මේ තියෙන අසව් ප්‍රතික්‍රියාවේ සිරස් සංරචකය. Fy මේ තියෙන තිරස් සංරචකය. Fx අපිට ඕක ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ මම මේ ඕගොල්ලෝන්ගේ දැනුමට අඳින්නේ. දැන් මේක සමතුලිත වෙලා තියෙනවානේ. එහෙනම් මට මේ අසව් කරලා තියෙන ස්ථානයේ වටා ගූර්ණ ගත්තොත් සංප්‍රයුක්ත ගූර්ණයේ බිඳුවක් වෙන්න ඕන. හරිද? සංප්‍රයුක්ත ගූර්ණයේ බිඳුවක් වෙන්න ඕන. දැන් මම පුතේ මෙන්න මේ කෝණේ θ කියලා ගත්තොත් හරිද? ඔය කෝණේ θ කියලා ගත්තොත් මේ කෝණේ θ වෙනවා. හරිද? දැන් මේ සම්පූර්ණ දණ්ඩේ දිග L නම් මෙතනින් ඉඳන් මෙතනට කීයද? L බෙදීම 2යි. මෙතනින් ඉඳන් මෙතනට 3යි L බෙදීම 4යි. 4ෙන් 3යිනේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් ගූර්ණ ගන්නකොට මේ අසව්වේ ඉඳලා මෙන්න මෙතන තියෙන ලම්බ දුර වෙන්නේ මේ දිග කීයද? L බෙදීම 2යිනේ. එහෙනම් L බෙදීම 2යි මොන තීටද? sin θ. එහෙනම් L බෙදීම 2යි sin θ ගුණ කිරීම L sigma g මේ පැත්තට තියෙන ගූර්ණය සමාන වෙන්න ඕනි කාටද? u ගෙන් ඇති කරන ගූර්ණයට. එතකොට ඒක මට ලියන්න පුළුවන් L බෙදීම 2යි rho wg ගුණ කිරීම 3යි L යට 4යි sin θ. හරි. දැන් ඔතනදී බලන්න කැපෙනවා අපි කපලා දාමු. sin θ sin θ කැපිලා යනවා. L g ට LG කැපිලා යනවා. දෙකට දෙක කැපිලා යනවා. මේ L ට මෙතන තියෙන L කැපිලා යනවා. ඔහම කැපිලා ගියහම මේ පැත්ත ඉතුරු වෙන්නේ ළමයි සිග්මා විතරයි. එහා පැත්තේ තියෙනවා rho w ගුණ කිරීම 3 බෙදීම 4යි කියලා. එහෙනම් ඔතනින් දැන් සිග්මා බෙදීම rho w අපිට ලියන්න පුළුවන් 3 යට 4යි. සිග්මා බෙදීම rho w කියලා කියන්නේ සිග්මා කියන්නේ මේ ද්‍රව්‍ය මේ දණ්ඩ හදලා තියෙන ද්‍රව්‍ය ඝනත්වය ජලයේ ඝනත්වයට දරන අනුපාතය. ඒ කියන්නේ මොකද්ද? අදාළ ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය 3 බෙදීම 4යි. දශම ස්ථාන වලින් ගත්තොත් 0.75යි. හරි? රයිට්. එතකොට 3 බෙදීම 4යි කියලා. එහෙනම් අපිට මේකේ පිළිතුර ගන්න පුළුවන් කවුද? මෙන්න මේක. පේනවද? 4 වෙනි පිළිතුර 3 යට 4යි. 3 යට 4යි කියලා අපිට ඒක ගන්න පුළුවන්. හරි. හොඳයි. හරි. දැන් බලන්න අපි 9 වෙනි ගාන හදන්නයි යන්නේ. ජලයේ ඝනත්වය 1000ක් සහ IC ඝනත්වය 900ක් වේ. කිලෝග්‍රෑම් 2ක් බර කුරුල්ලෙක්ට ජලයේ පාවෙන අයිස් කුට්ටියක් මත නොගිලී වසා සිටීමට එයට තිබිය යුතු අවම පරිමාව වන්නේ. හරි. ඔතන දැන් අහන්නේ අවම පරිමාව. පරිමාවනේ. පරිමාව හුව ගාන හදන්නේ මේ. හරිද? අවම පරිමාව අහන්නේ. හරි. රයිට්. එතකොට මේ බලන්න. ජලයේ ඝනත්වය 1000යි කියලා කියනවා. අයිස් වල ඝනත්වය 900යි කියලා කියනවා. ඒ කියන්නේ අයිස් කුට්ටියේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු හින්දා අයිස් කුට්ටියෙන් කොටසක් ගිලිලා කොටසක් උඩ තියෙන්නේ. කුරුල්ල වහන්න ඕනි. කුරුල්ල ගිලෙන්නත් බෑ. එතකොට අයිස් කුරුල් මේකේ තියෙනවා මොකද්ද? කුරුල්ලෙක් ජලයේ පාවෙන අයිස් කුට්ටිය මත නොගිලී වසා සිටීමට. කුරුල්ලට ගිලෙන්නේ නැතුව වහලා තියෙන්න අයිස් කුට්ටියට තියෙනුනේ අවම පරිමාව නෙහන්නේ. එහෙනම් පුතේ දැන් කුරුල්ල වහන්න කලින් අයිස් කුට්ටියේ යම්කිසි කොටසක් උඩ තියෙනවානේ. කුරුල්ල වහපු හැටිය නොගිලී සිටින්න අවශ්‍ය අවම පරිමාව නම් අයිස් කුට්ටියට තියෙන්නේ. කුරුල්ල වහපු හැටිය අර උඩ තියෙන අයිස් කොටස තියෙන්නේ. ඒක ටක් ගාලා යටට ගිලෙන්න ඕන. අවම පරිමාව තිබ්බොත්. ඒ අවම පරිමාවට වඩා වැඩි පරිමාවක් අයිස් කුට්ටියට තිබ්බොත් කුරුල්ල වැවුවාම සම්පූර්ණ අයිස් කුට්ටියම වතුර ඇතුළට යන්නේ නැහැ. තේරුණාද? අපෙන් අහන්නේ අවම පරිමාව නිසා කුරුල්ල වැහුවාම උඩට තිබිච්ච අයිස් කුට්ටිය
ටුක් ගාලා යටට ගිලෙන්න ඕන. තේරුණාද? රයිට්. එහෙනම් මෙන්න මෙහෙමයි. බලන්න. මේ තියෙන්නේ අපි ගත්තොත් ඔන්න අයිස් කුට්ටිය. මෙතන අවම පරිමාව සහිත අයිස් කුට්ටිය. හරිද? දැන් අපෙන් අහන්නේ අවම පරිමාව වන්නේ කොච්චරද කියලා. මේකේ අපි ගත්තොත් මේ අයිස් කුට්ටියේ පරිමාව v නම් හරි අපිට ලියන්න පුළුවන් right v sigma g ඉහළට ක්‍රියාත්මක වෙනවා මේ වෙලාවේදී v rho w g හරි right දැන් එතකොට මේකේ ওই විදිහට පාවි තියෙනවා ඊළඟට මෙන්න කුරුල්ල වැහුවා කුරුල්ල වැහුව හැටි මොකද වෙන්නේ ඔය අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් මොනවා වෙනවද ඔහොම ගිලෙනවා අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් ගිලෙනවා දැන් මේ වෙලාවේ අපි ගත්තොත් එහෙම මේ වෙලාවේ මෙන්න මේ ගිලී පවතින පරිමාව හරි මේ ටික v ඉහළින් තියෙන යම්කිසි පරිමාවක් මෙතන ගත්තොත් මොකද වෙන්නේ මෙතනදී අපි ගත්තොත් මෙතන සම්පූර්ණ පරිමාව වෙන්න ඕනි v dash right ගිල්ල තියෙන්නේ v sigma g හරි දැන් එතකොට අපි ගත්තොත් මෙතනදී සම්පූර්ණයෙන්ම ගිල්ල තියෙනවා එතකොට උඩුකුරු තෙරපුම් බලයක් වෙනවා කවුද v dash rho w g බර ක්‍රියාත්මක වෙනවා පහළට v dash sigma g පහළට ඇති වෙලා තියෙනවා නිව්ටන් 20ක බලයක් කුරුල්ල වහපු හින්දා හරිද හරි එතකොට අපිට ලියන්න පුළුවන් දැන් මෙන්න මෙතනදී වැඩිපුර ගිලෙන්නේ මෙන්න මේ ටිකනේ මේ ගිලෙන පරිමාව අපිට ලියන්න පුළුවන්නේ මොකද්ද ඔය ගිලෙන පරිමාව අපිට ලියන්න පුළුවන් මේකේ මුළු පරිමාව v dash කින් අඩු කරනවා කවුද v ඔක තමයි ගිලෙන පරිමාව හොඳයි හරි මෙන්න බලන්න දැන් එතකොට අපිට මේ විදිහට රූප සටහන ඇඳගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ මෙන්න මේ අවස්ථාව ගත්තොත් දැන් මේ v dash කියන්නේ මේ අයිස් කුට්ටිය මුළු පරිමාව. හරි. v කියලා කියන්නේ මොකද්ද? මේ ගිලිලා තියෙන පරිමාව. ඉතින් මම මේ පාට කරන්නේ කළු පාටේ. එතකොට ගිලිලා තියෙන පරිමාවට සමාන පරිමාවක් තමයි තරල විස්ථාපනය වෙලා තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේදී v dash sigma g සමාන වෙන්න ඕනි v rho w g ට. ඔතනින් පුතේ g ට g කැපිලා ගියාම v dash කියන්නේ අයිස් කුට්ටියේ අවම පරිමාව. sigma කියන්නේ අයිස් වල ඝනත්වය 900යි. v කියලා කියන්නේ මේ වෙලාවේදී ජලය තුල ගිලී පවතින පරිමාව. v ජලයේ ඝනත්වය වෙන්නේ 1000යි. එතකොට මේ බිංදු දෙකට බිංදු දෙක කැපුණාම අපිට ඔතනින් ගන්න පුළුවන් v කියන එක්කෙනා සමානයි 9යි v dash යට 10 කියලා. දැන් ඊට පස්සේ කිලෝග්‍රෑම් දෙකක් බර කුරුල්ලෙක් වැහුවාම අර ඉහළින් පැවති v dash වෙන v කියන පරිමාව ගිලෙනවා කොහෙටද? ජලය ඇතුළට ගිලෙනවා. එතකොට අමතරව ගිලෙන්නේ කොච්චරද? මෙන්න මේ ටික. එතකොට මේ ටික ගිල්ලන්න නිව්ටන් 20ක කුරුල්ලෙක් මේක වහන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ ඉඳන් පහළට නිව්ටන් 20ක් ඇති කරාම v ඍණ v dash ඍණ v තරල පරිමාවක් විස්ථාපනය වෙනවා. එතකොට අර අමතරව විස්ථාපනය වෙච්ච තරල පරිමාවේ බර පහළට ඇති කරපු කුරුල්ලගෙන් ඇති කරපු බලයට සමාන වෙනවා. ඒ හින්දා මට ලියන්න පුළුවන් නිව්ටන් 20 සමානයි v dash ඍණ v වාරයක් කවුද 1000 කියලා. පැහැදිලිද? වැඩි කිරීම ආයේ 10. ඝනත්වය ගුරුත්වජ ත්වරණය විස්ථාපිත තරල පරිමාව. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ විදිහට සම්බන්ධ ලිව්වා. එහෙනම් ඔතනින් අපිට v dash ඍණ v කියන එක්කෙනා උක්ත කරොත් ගන්න පුළුවන් දෙක බෙදීම කීයද 1000යි. ඔය විදිහට. right දැන් අපි මෙතන v කියන එක්කෙනා මෙතන ආදේශ කරනවා. එතකොට v dash ඍණ v වෙනුවට දානවා 9යි v dash බෙදීම 10 සමානයි 2 බෙදීම 1000යි. ඒතර උතන මෙතන 10 යනවා 10යි v dash කින් 9යි v dash ගියාම v dash බෙදීම 10 සමාන වෙනවා 2 බෙදීම 18 බිඳුවට බිඳුව කැපුණා 2 බෙදීම 100යි කියන්නේ 1 බෙදීම 50යි 1 බෙදීම 50යි ඝන මීටර. එහෙනම් ඔය අයිස් කුට්ටියට තියෙන්න ඕනි අවම පරිමාව අපිට ගන්න පුළුවන් මේ විදිහට
1 බෙදීම 50යි ඝන මීටර කියලා. 1 බෙදීම 50යි ඝන මීටර. එහෙනම් පිළිතුර 2. හොඳයි. අපි දැන් යනවා තවත් ඉතාම වැදගත් කොටසක්. ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන කොටසක් තමයි මේ තියෙන්නේ. හරි. වස්තුවක් දුනුතරාදියක එල්ලලා මේක ඒකාකාර වස්තුවක් අපි හිතමුකෝ සිලින්ඩරයක් කියලා. මේ සිලින්ඩරය බර සිලින්ඩරයක් දුනුතරාදියක එල්ලලා ඊට පස්සේ තෙරපුම් තරාදියක තියපු බර තබන තරාදියක තියපු ජල භාජනයක් එහෙම නැත්නම් ද්‍රව භාජනයක අර ඒකාකාර සිලින්ඩරය චුට්ට ගිල්ලනවා. එතකොට දුනුතරාදී, ඒ කියන්නේ බර එල්ලන තරාදියේ පාඨාංකයයි මේ බර තබන තරාදියේ පාඨාංකයයි කොහොමද වෙනස් වෙන්නේ? ඇයි ඒ විදිහට වෙනස් වෙන්නේ කියන එක ගැන ඉගෙන ගන්නයි අපි යන්නේ. රයිට්. හොඳට පොඩ්ඩක් බලන්න. වස්තුවක් ද්‍රවයක් තුල ගිලී ඇති උස සමග තරාදි පාඨාංක විචලනය. රයිට්. එතකොට දැන් මේ රූපේ දක්වලා තියෙන විදිහට ගත්තොතින් බර එල්ලන තරාදියේ එල්ලලා තියෙන මෙන්න මේ වස්තුවේ මේ ද්‍රවය තුල ගිලී පවතින උස x. ඔය x සමග බර එල්ලන තරාදි පාඨාංකයයි බර තබන තරාදි පාඨාංකය වෙනස් වෙන්නේ කොහොමද කියලායි බලන්න ඕනේ. රයිට්. එතකොට x කියන්නේ ගිලී ඇති උස, t1 කියන්නේ මේ බර එල්ලන තරාදි පාඨාංකය. එතකොට ඒක t1 වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී මෙන්න මේ බර එල්ලන කොක්කට ඇතිවන ආතතිය තමයි T1 කියන්නේ. එතකොට මේ බර එල්ලන කොක්කට ඇතිවන ආතතිය T1. ඕක තමයි මොකද්ද? මෙයාගේ පාඨාංකෙ වෙන්නේ. හරි. දැන් මේ බර තබන තරාදියේ පාඨාංකය වෙන්නේ තුලා තැටිය මත ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලය. එතකොට ඒක අපි R1 කියලා ගත්තොත් මේ විදිහට. හරි. ඔය තුලා තැටිය මත ඉහළට ක්‍රියාත්මක වෙන්න ඕනි බලයත් කවුද? R1 වෙනවා. ඕක තමයි දැන් ගන්න තියෙන්නේ. හරි. බලන්න මම මේක පැහැදිලිව කියන්නම් කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. හරි. මේ බලන්න. දැන් මුලින්ම අපි ගත්තොතින් මේ විදියට. මෙහෙම මේ තියෙන තන්තුවේ තියෙන ආතතිය T මේක තමයි බර එල්ලන තරාදි පාඨාංකය. මෙයා මත ක්‍රියාත්මක වෙන බර පහලට mg උඩුකුරු තෙරපුම් බලය u. හරිද? උඩුකුරු තෙරපුම් බලය u. දැන් එතකොට අපි ගත්තොත් එහෙම මේ වස්තුව ගත්තොතින් T ධන u සමාන වෙනවා කාටද? mg ට. එහෙනම් T අපි උක්ත කරොත් එනවා mg කියලා කියන්නේ ওই වස්තුවේ බර. ඍණ u. දැන් මේ වෙලාවේ ගිලී තියෙන උස x නම් මේකේ හරස්කඩ වර්ගඵලයේ a නම් ළමයි අපිට මේ u ලියා ගන්න පුළුවන් නේ ax rho g කියලා. දැන් බලන්න t සමානයි එහෙනම් ඍණ a rho g කියන්නේ නියත. x කියන්නේ ගිලී පවතින උස. x කියන්නේ ගිලී පවතින උස. ධන mg දැන් මේ t කියන්නේ මොකද්ද? බර එල්ලන තරාදි පාඨාංකය. මම ඒක y අක්ෂයට ගන්නවා. මේ mg කියන්නේ මෙයාගේ බරනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක මම c කියලා ගන්නවා. x කියලා කියන්නේ මොකද්ද අපි? මේ තරලය තුල ගිල්වන උස. හරිද? එහෙනම් ඒක මම කෙලින්ම x අක්ෂයට ගත්තොතින් a නියතයක්, ρ නියතයක්, g නියතයක් මෙතන තියෙනවා ඍණ අනුක්‍රමණය ඍණ m කියලා. නියත අනුක්‍රමණය. දැන් එහෙනම් මේක මොන වගේ ප්‍රස්ථාරයක්ද? y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. එතකොට ඔය බර එල්ලන තරාදි පාඨාංකය ද්‍රවය තුල ගිලී පවතින උසත් සමග වෙනස් වෙන්නේ මේ විදිහට. ආරම්භයේදී x කියන එක්කෙනා බිඳුව වෙනකොට පාඨාංක කෙලින්ම සමාන වෙනවා කාටද? ඒකාකාර සිලින්ඩරයේ සත්‍ය බරට. එහෙනම් මෙන්න එක තියෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ x මේ තියෙන්නේ කවුද? t පාඨාංකය. එන්න මොකද වෙන්නේ? x වැඩි වෙන්න ඒකාකාරව මොකද වෙන්නේ? මේ x වැඩි වෙන්න ඍණ අනුක්‍රමණයන්නේ තියෙන්නේ. එහෙනම් ඒකාකාරව පාඨාංකය අඩු වෙනවා. අඩු වෙලා මේ තියෙන්නේ කවුද?
මේ සිලින්ඩරයේ සම්පූර්ණ උස සිම්පල් h නම් මේක සම්පූර්ණයෙන් තරලය තුල ගිරුණාට පස්සේ උපරිම උඩුකුරු තෙරපුම ඇති වෙනවා. තව කොච්චර මේක පහළට තෙරපුවත් ගිල්ලුවත් උඩුකුරු තෙරපුම් බලේ වෙනසක් වෙන්නේ. එහෙනම් මේ x කියන එක්කෙනා එක්ක සමාන වුණාට පස්සේ එතනින් එහාට තව කොච්චර මේ සිලින්ඩරේ පහළට ගිලුණත් පාඨාංක වෙනස් වෙන්නේ. එතකොට මෙන්න මේක අපිට ඕන ලියා ගන්න පුළුවන් මොකද්ද? මේක අපිට ලියන්න පුළුවන් මෙතන තියෙන පාඨාංක වෙන්නේ mg ඍණ ah rho g. තේරුණාද? right. ඔන්න ඔය විදිහට තමයි බර එල්ලන තරාදි පාඨාංක වෙනස් වෙන්නේ. බර එල්ලන තරාදි පාඨාංක වෙනස් වෙන්නේ. දැන් අපි ඊට පස්සේ බලමු මොකද්ද? බර තබන තරාදි පාඨාංකේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. හොඳයි. දැන් මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මේ බර තබන තරාදිය මට තියලා තියෙන ද්‍රව බඳුනේ සම්පූර්ණ ස්කන්ධය. ද්‍රව බඳුනේ සම්පූර්ණ ස්කන්ධය කිව්වහම ද්‍රවයේ ස්කන්ධය සහ බඳුනේ ස්කන්ධය දෙකමයි තියෙන්නේ. ඒ සම්පූර්ණ ස්කන්ධේ කැපිටල් M කියමු. එහෙනම් ද්‍රව බඳුනේ ද්‍රවයේ සහිත ද්‍රව බඳුනේ සම්පූර්ණ බර වෙනවා සිරස්ව පහළට කැපිටල් Mg. මම ඔන්න ඒක සටහන් කරා. කැපිටල් Mg තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ වස්තුව තරලය තුල ගිල්ලලා තියෙනවානේ. එතකොට වස්තුව මත හොඳට අහගන්න මේ කතාව. වස්තුව මත තරලයෙන් ඇති කරනවා ඉහළට u කියලා උඩුකුරු තෙරපුම් බලයක්. ඒක ඇති කරේ කාගෙන් කවුරු මතද? තරලයෙන් වස්තුව මත. එහෙනම් පුතේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව වස්තුවෙන් තරලය මත ඇති කරන්න ඕනි ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් සිරස්ව පහළට. හරි? ඒ කියන්නේ උඩුකුරු තෙරපුම් බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් මේ වස්තුවෙන් තරලය මත ඇති කරනවා. u. ඔක ගොඩක් වෙලාවට කට්ටියට හරියට ටච් වෙන්නේ නැහැ. හරි? right. ඔන්න u. මේ මොකද්ද? මේක තමයි වස්තුවෙන් තරලය මත සිරස්ව පහළට ඇති කරන බලය. දැන් ඊට අමතරව මේ බඳුන මත මේ තුලා තැටියෙන් ඇති කරනවා සිරස්ව ඉහළට කවුද? අබිලම් ප්‍රතික්‍රියා බලය R කියලා. හරිද? අපි ඒක R1 කියලා කියමු. R1. එහෙනම් ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් තුලා තැටිය මත මෙහෙම පහළට ඇති වෙනවා R1 කියලා. මේක තමයි මොකද්ද? බර තබන තරාදි පාඨාංකය. හරිද? දැන් බලන්න මේක නෑ, මෙයා නෑ. දැන් මේ බඳුන මත ඇතිවන බල ටික. බඳුන මත ඇතිවන බල ටික ගත්තොතින් ඉහළට තියෙනවා කවුද? R1. පහළට තියෙනවා U ධන කැපිටල් Mg. U මට ලියන්න පුළුවන් AX rho G ධන Mg කියලා. ඉතින් බලන්න පුතේ එතකොට R1 කියන්නේ බර තබන තරාදී පාඨාංකය, A rho G කියන්නේ නියත වාරයක් x ධන mg කියන්නේ නියතයක්. එහෙනම් මේක මට c විදියට ගන්න පුළුවන්. මෙයා x අක්ෂයට ද්‍රවයේ ගිලී පවතින උස x අක්ෂයට. එතකොට මෙන්න මේක ගත්තොත් එහෙම අනුක්‍රමණය ධන අනුක්‍රමණයක් තියෙන්නේ මෙයා y අක්ෂයට. එතකොට එහෙනම් බර තබන තරාදියේ තරාදි පාඨාංකය බලන්න x කියන එක්කෙනා බිඳුවක් වෙනකොට කැපිටල් mg ට සමානයි. x වැඩි වෙන්න පාඨාංකය වැඩි වෙනවා. මෙන්න මෙහෙම. ආරම්භයේ තියෙන කැපිටල් mg. මෙහෙම වැඩි වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ නියතව තියෙනවා. තේරුණාද? හරි. right. එතකොට මේක මොකද්ද? මේක සිම්පල් mg. මේක කැපිටල් mg. හොඳේ. ඔන්න ඔය විදිහටයි එහෙනම් ඒ තරාදි පාඨාංක වෙනස් වෙන්නේ. හරි පැහැදිලි කියලා
හිතනවා. හරි. හොඳයි. දැන් එතකොට අපි යනවා 10 වෙනි ගාන හදන්න. බලන්න මෙන්න මෙහෙම තියෙනවා. මේ 1998 ගාන ඔබට දැන් තිරේ දිස්සේවි. හරි. එතකොට ජලයේ බීකරයක් සම්පීඩන තුලාවක් මත තබා ඇත. කාලය t සමානයි බිඳුවේදී රූපයේ පෙනෙන අයුරු ඝන වස්තුවක් ජල මට්ටමට යන්තමින් පහළට සිටිනසේ එල්වා බීකරයේ පතුල මත පතිත වන තෙක් වස්තුව බීකරය තුලට සීරුවෙන් පහත් කරනු ලැබේ. කාලය සමග තුලාවෙහි පාඨාංකය S වෙනස් වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය කරනු ලබන්නේ. එතකොට දැන් බලන්න මෙන්න මෙහෙමයි. මේ තියෙන්නේ ඔය තුලාව මත තියලා තියෙන වතුර බීකරය. දැන් මෙන්න මෙහෙම වස්තුව තියෙනවා. මේ වස්තුව තියෙන්නේ නූලක එල්ලලා ජල මට්ටමට යාන්තමින් පහළින්. හරිද? දැන් එතකොට මේ වෙලාවේදී අපි දැන් ඉගෙනගෙන තියෙනවා මේ තුලා පාඨාංකය ලෙස ලැබෙන්නේ මේ සම්පූර්ණ ජල බීකරයේ බර mg සහ මෙන්න මේ දැන් මේ වස්තුව මත ඉහළට ඇති කරන උඩුකුරු තෙරපුම් බලය තරලයෙන් එහෙනම් ඊට සමාන ප්‍රතිවිරුද්ධ එකක් මේ වස්තුවෙන් තරලය මත ඇති වෙනවා. හරිද? රයිට්. එතකොට මේ mg කියන එක්කෙනා තියෙන වස්තුව මත එයාගේ බර සිම්පල් mg. මේ තියෙන්නේ තන්තුවේ ආතතිය t. ඔහොම තියෙනවා. දැන් එතකොට ආරම්භයේදී අපි ගත්තොත් එහෙම මේ ද්‍රව බීකරයේ මත ක්‍රියාත්මක වන බල ටික විතරක් ගත්තොත් තියෙන්නේ කැපිටල් mg පහළට u තියෙනවා. ඔච්චරයි. එතකොට මේ තුලා තැටියෙන් බීකරයේ මත ඉහළට ඇති කරන අබිලම් ප්‍රතික්‍රියාව R1 නම් පහළට R1 තමයි පාඨාංක වෙන්නේ. දැන් එහෙනම් R1 සමාන වෙනවා කාටද? කැපිටල් mg ධන u ට. සම්පූර්ණයෙන් ගිල්ලනේ තියෙන්නේ. එහෙනම් u වෙනස් වෙන්නේ නැහැ. මේ ස්කන්ධය සීරුවෙන් ඔහොම පහළට ගෙනාවා කියලා u වෙනස් වෙන්නේ නැති හින්දා මේ පාඨාංක වෙනස් වෙන්නේ නැහැ. කාලයත් සමග ගත්තොත් එහෙනම් මේ විදිහට පාඨාංකය s කියලා තියෙන්නේ. මේක S එහෙනම් ඔය S වෙනස් වෙන්නේ. ඔහොම තියෙනවා. ඊට පස්සේ මේ ස්කන්ධය මෙන්න මේ පහළ පෘෂ්ඨය සමග ගැටෙනවා. එතකොට තන්තුවේ ආතතිය නැති වෙලා යනවා. ඔහොම. ගැටුණාට පස්සේ තන්තුවේ ආතතිය නැහැ. හරි. දැන් මොනවද? දැන් ක්‍රියාත්මක වෙන බල ටික ගත්තොත් එහෙම මේ ද්‍රව භාජනයේ මත දැන් මේ ස්කන්ධය මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලය එයාගේ බරයි. පහළට සිම්පල් mg. තරලය මත තියෙනවා කැපිටල් mg. ඒ වගේම u පහළට තියෙනවා. හරිද? රයිට්. ඔය විදිහට සම්පූර්ණ පද්ධතිය ගත්තොත්. ඒ වගේම ඉහළට තියෙනවා මොකද්ද? ඉහළට තියෙනවා මේ තුලා තැටියෙන් ඇති කරන අබිලම් ප්‍රතික්‍රියා බලය S. ඊට අමතරව මෙතනදී මේ වස්තුව තැටියේ පතුලත් එක්ක ගැටලා තියෙන හින්දා මේ වස්තුවෙන් පතුල මත පහළට ඇති කරනවා R1 කියලා බලයක්, ඉහළට ඇති කරනවා R1 කියන බලයක්. හරි. දැන් අපි ඔය මේ ටිකේ දැන් පැහැදිලි නෑනේ. මේකේ මේ ද්‍රව බීකරේ විතරක් ගත්තොත් තියෙන බල ටික සටහන් කරගත්තොතින් මේ වස්තුව පතුලේ ගැටුණාට පස්සේ මෙන්න මේ බල ටික තියෙනවා. mg පහළට u ඊට අමතරව තියෙනවා මොකද්ද? පහළට R1 කියලා බලයක්. S කියලා කියන්නේ කවුද? තුලා තැටියෙන් ඇති කරන අබිලම්බ ප්‍රතික්‍රියාව. දැන් බලන්න මේ වෙලාවේදී මේ වස්තුව පතුලේ ගැටීමත් සමගම තමයි මේ R1 කියන බලය ඇති වෙන්නේ. ඔය R1 මේ වස්තුවේ මෙයාගේ ස්කන්ධයට සමාන වෙනවා. තව විදිහකින් ගත්තොත් ඔය T ට සමාන බලයක් තමයි මේ R1 කියලා කියන්නේ. T බිඳුව වෙනවත් එක්ක ඊට සමාන බලයක් ඉහළට එදෙනවා මේ ද්‍රව භාජනයේ පතුලේ. හරිද? රයිට්. එතකොට දැන් මේ වෙලාවේදී S කියන එක්කෙනා සමාන වෙනවා u ධන mg ධන R1 ට. ඒ කියන්නේ මේ වස්තුව මේ පතුලේ ගැටීමත් සමග මේ බර තබන තරාදියේ S කියන පාඨාංකයේ ෂණිකව වැඩි වෙනවා. ෂණිකව වැඩි වෙනවා මේ විදිහට. වැඩි වෙලා ඔහොම තියෙනවා. හරිද? එහෙනම් මේ විදිහේ ප්‍රස්ථාරයකට තියෙන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න පළවෙනි උත්තරය තමයි එන්නේ. හරි? පළවෙනි උත්තරේ එන්නේ. මේක නම්
සරල ගැටලුවක් බලන්න මේ විදිහට. ස්කන්ධයේ M වන ඒකාකාර ලෝහ සිලින්ඩරයක්. A නම් වූ දුනු තරාදියක එල්ලා ස්කන්ධයේ කැපිටල් M වන ජල බඳුනක් තුල සම්පූර්ණයෙන් ගිලී බඳුනේ පතුල මත නිසලවන තෙක් සෙමෙන් හා අනවරතව බඳුන තුලට පහත් කරනු ලැබී. රූපේ පෙන්වා ඇති පරිදි බඳුන බීතරාදියක පැටිය මත තබා ඇත. කාලය සමග A හා B හි පාඨාංකවල විචලනය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ. දැන් මේකේ સિદ્ધාන්තය මම පැහැදිලි කරානේ. හරි. ඒතර ඕගොල්ලෝ එතනදී දැක්කා ඔය මෙතන පැහැදිලිව කියනවා කැපිටල් M කියන එක කියනවා විශාලයි කියලා සිම්පල් M ට වඩා. ඒ කියන්නේ ආරම්භක තෙරපුම් තරාදි පාඨාංකය මේ බර එල්ලන තරාදි පාඨාංකයට වඩා වැඩි වෙන්න ඕනේ. ආරම්භයේදී බර එල්ලන තරාදි පාඨාංකය වෙන්නේ සිම්පල් mg. කැපිටල් mg තමයි බර තබන තරාදි පාඨාංක වෙන්නේ. ආරම්භයේදී ගත්තොත් කාලය t සමානයි බිඳුව වෙනකොට කැපිටල් m ඉහළින් තියෙන්න ඕනේ සිම්පල් m පහළින් තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒක ඕගොල්ලෝ ඊළඟට අද සිද්ධාන්තවල ඉගෙන ගත්තා. හරි මේ දැන් ඩිංගකට කලින් ඉගෙන ගත්තා. තරලය තුල පහළට ගිලෙන්න මොකද වෙන්නේ? දුරු තරාදි පාඨාංකයේ එන්න ඒකාකාරව මොන වෙනවද? අඩු වෙනවා. තෙරපුම් තරාදි පාඨාංකය මොකද වෙන්නේ? එන්න ඒකාකාරව වැඩි වෙනවා. වැඩි වෙලා සම්පූර්ණයෙන් ගිලුණට පස්සේ තෙරපුම් තරාදි පාඨාංකයක් නියතව තියෙනවා. බර එල්ලන තරාදි පාඨාංකයක් නියතව තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක ගිහින් ඔහොම පතුලේ වැදුන හැටි. පතුලේ වදිනවත් සමගම ෂණිකව මොකද වෙන්නේ? අර බර එල්ලලා තියෙන දැන් මේ මෙතනදී උනේ කලින් ගානේදී උනේ බර එල්ලලා තියෙන තරාදි පාඨාංකයේ ෂණිකව බිඳුව වෙනවා. ඇයි අර බර එල්ලලා තියෙන තරාදියට ගැට ගහලා තියෙන තන්තුවේ ආතතිය බිඳුව වෙනවනේ. වස්තුව ගිහිල්ලා පතුලේ ගැටුණු හැටි. පතුලේ ගැටුණු හැටි අර බර එල්ලලා තියෙන තරාදියට ගැට ගහලා තියෙන තන්තුවේ ආතතිය ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ ෂණිකව මොකද වෙන්නේ? බර එල්ලන තරාදි පාඨාංකය බිඳුවට අඩු වෙනවා. ඒ අඩුවීමට සමාන ප්‍රමාණයකින් බර තබන තරාදියේ පාඨාංකය ෂණිකව වැඩි වෙනවා. හේතුව ඒක වස්තුව වෙලා පතුලේ ගැටුණාම මේ බඳුනේ පතුල මත සිරස්ව පහළට අබිලම් ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඉතින් ඒකින්ද ෂණිකව මොකද වෙන්නේ? අර බර තබන තරාදි පාඨාංකය වැඩි වෙනවා. හරිද? රයිට්. ඉතින් ඒ සියලු දත්ත එකට එකතු කරලා ගත්තොත් එහෙම අපිට උත්තරේ විදියට තියෙන්නේ මෙන්න මේක. මේ බලන්න දෙක. කැපිටල් M සිම්පල් M ට උඩින් තියෙන්න ඕනේ. ගිල්ලන්න බර තබන තරාදි පාඨාංකය වැඩි වෙනවා. බර එල්ලන තරාදි පාඨාංකය අඩු වෙනවා. සම්පූර්ණයෙන් ගිලුණාට පස්සේ ওই විදියට දෙන්නම නියත වෙලා තියෙනවා. මේ තියෙන්නේ මොකද්ද? පතුලේ ගැටෙන මොහොත. පතුලේ ගැටුණු හැටිය මෙන්න මේ තන්තුවේ ආතතිය බිඳුව වෙන හින්දා මෙයාගේ පාඨාංකය බිඳුව වෙනවා. බිඳුවට අඩු වෙනවා. ඒ අඩු වෙච්ච ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් මෙන්න මෙයාගේ පාඨාංකය වැඩි වෙනවා. ඔය තියෙන්නේ එහෙනම් පිළිතුර මොකද්ද? දෙක විදියට අපිට ගන්න පුළුවන්. ওই විදියට අපිට මේ ද්‍රවස්ථಿತಿ විද්‍යාවට අදාළ ගැටලු සකස් කරගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට පුතේ මේ පාඩමේ මම මුලින් ඉඳන් පටන් අරන් සරල තැන ඉඳන් ඕගොල්ලොන්ට පාඩම මතක් කරලා දුන්නා. දැන් මේකේ තව සියුම් තැන් තියෙනවා. ඒවත් ඔබ වටහාගෙන උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යාවට ඉහළ ලකුණක් ලබා ගැනීම ඔබ සතු වගකීමක් වෙනවා. ද්‍රවස්ථಿತಿ විද්‍යාවදී අපි අධ්‍යයනය කරේ නිශ්චලව පවතින. එහෙම නැත්නම් බඳුනක් තුල පවතින ද්‍රවවල හැසිරීම පිළිබඳව. දැන් මේ එකකයටදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගලාගෙන යන ද්‍රවයක හැසිරීම. ඒතකොට අපි අද දවසේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ තරල ගති විද්‍යාව ගැන. දැන් මේකත් ඔබ ඉගෙනගෙන තියෙන පාඩමක්. මේ රිවිෂන් එකක් විදිහට ඔබට නැවත මතක් කර දීමක් තමයි අපි කරගන්න උත්සාහ කරන්නේ. හරි. හොඳයි ළමයි. එතකොට බලන්න දැන් මේ තරල ගති විද්‍යාව යටතේදී මේ තරල ගැන අපි අධ්‍යයනය කරනකොට ගලාගෙන යන තරල ගැන අපි අධ්‍යයනය කරනකොට තරල ගලාගෙන යන ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. ඒ තරල ගලාගෙන යන ප්‍රධාන ආකාර කිහිපය ගැන මුලින් අපි හඳුන්වා ගැනීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ මුලින්ම අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ අනාකූල තරල ප්‍රවාහ. අනාකූල තරල ප්‍රවාහ. මොකද්ද මේ අනාකූල තරල ප්‍රවාහයක් කියලා කියන්නේ? අනාකූල තරල ප්‍රවාහයක් කියලා කියන්නේ අපි ගත්තොත් දැන් මේක ටිකක් මතභේදාත්මක කතාවක්. හරි මම පැහැදිලි කරලා දෙන්නම්. අනාකූල තරල ප්‍රවාහයක් කියලා කියන්නේ ගලාගෙන යන තරලයක
සලකන කිසියම් ලක්ෂයක් පසු කර යන තරල අංශුන්ගේ ප්‍රවේගය කාලය සමග නොවෙනස්ව පවතී නම් හෝ ක්‍රමානුකූලව වෙනස් වන්නේ නම් එවැනි තරල ප්‍රවාහයක් අපි හඳුන්වනවා අනාකූල තරල ප්‍රවාහයක් කියලා. ආයෙත් කිව්වොතින් ගලාගෙන යන තරල ප්‍රවාහයක කිසියම් ලක්ෂයක් පසු කරගෙන යන තරල අංශුන්ගේ ප්‍රවේගය කාලය සමග නොවෙනස්ව පවතී නම් හෝ ක්‍රමානුකූලව වෙනස් වන්නේ නම් එවැනි තරල ප්‍රවාහයක් අපි හඳුන්වනවා අනාකූල තරල ප්‍රවාහයක් කියලා. right. ඔතන අනාකූල තරල ප්‍රවාහයක් නිරූපණය කරන්න අපි අනාකූල රේඛා අර්ථ දක්වනවා. මේ අනාකූල රේඛා කියලා කියන්නේ මනංකල්පිත රේඛා විශේෂයක්. එතකොට ඔය අනාකූල රේඛා කියලා කියන්නේ තරල ප්‍රවාහයක අනාකූල තරල ප්‍රවාහයක තරල අංශුන්ගේ ගමන් පත අපිට අනාකූල රේඛා කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ විදිහට කියන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම මේ එක් එක් ලක්ෂවල පවතින තරලාංශුන්ගේ ප්‍රවේගයේ දිශා යා කිරීමෙන් ලැබෙන ජ්‍යාමිතික රේඛා අනාකූල රේඛා කියලා අපිට දක්වන්න පුළුවන්. හරි. දැන් මේ අනාකූල ප්‍රවාහයක් ගත්තොත් මේ අනාකූල ප්‍රවාහයක මේ අනාකූල රේඛා ඡේදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් හිතන්න උදාහරණයකට ගත්තොත් මේ අනාකූල රේඛාවක් මත මෙන්න මේ ලක්ෂයේ ප්‍රවේගය v1. එතකොට මේ ලක්ෂයේ පසු කරගෙන යන සෑම අංශුවක්ම ගමන් කරන්නේ v1 ප්‍රවේගය. මේ ලක්ෂයේ ප්‍රවේගය v2. මේ v1 v2ට සමාන වෙන්න ඕනි නෑ. මේ ලක්ෂයේ ප්‍රවේගය v3. එතකොට ඒ අදාළ ලක්ෂයට අනන්‍ය ප්‍රවේගයක් තියෙනවා. සලකන අනාකූල රේඛාවක් ගත්තොත් ඒ සලාකුල අනාකූල රේඛාව මත පිහිටන සෑම ලක්ෂයකටම තියෙනවා අනන්‍ය ප්‍රවේගයක්. ඔය ප්‍රවේගය කාලය සමග වෙනස් වෙන්නේ නැතුව තිබුණොත් මේ අනාකූල රේඛාවේ හැඩය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අනාකූල ප්‍රවාහයක් කියන එක මම කිව්වා සලකන ලක්ෂයක් පසු කරගෙන යන තරලාංශුන්ගේ ප්‍රවේගය කාලය සමග නොවෙනස්ව පවතී නම් හෝ ක්‍රමානුකූලව වෙනස් වන්නේ නම්. මොකද්ද ක්‍රමානුකූලව වෙනස් වෙනවා කියන කතාව? මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ T සමානයි T1 වලදී අනාකූල ප්‍රවාහය නම් ඕක ක්‍රමානුකූලව වෙනස් වෙනවා කියලා කියන්නේ මේ තියෙන අනාකූල රේඛා එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. නමුත් මේවේ හැඩය වෙනස් වෙනවා. මෙහෙම වෙලා තියෙනවා. දැන් මෙහෙම තිබුණු එක ටික වෙලාවක මේ විදිහට ක්‍රමානුකූලව වෙනස් වෙලා අනාකූල ප්‍රවාහය ක්‍රමානුකූලව වෙනස් වෙලා අනාකූල රේඛාවල හැඩේ ක්‍රමානුකූලව වෙනස් වෙලා සලකන ලක්ෂයක් පසු කරගෙන යන තරලාංශෝන්ගේ ප්‍රවේගය ක්‍රමානුකූලව වෙනස් වෙනවා ගැටෙන්නේ නැති වෙන විදිහට. ඕක තමයි අපි කියන අනාකූල තරල ප්‍රවාහයක් කියලා. එතන අනාකූල තරල ප්‍රවාහයක් නිරූපණය කරන්න අනාකූල රේඛා භාවිතා කරනවා. එතකොට ඊළඟට බලන්න තරලගති විද්‍යාව යටතේ අපි ඊළඟට ඉගෙන ගන්න යනවා අනවර්ත තරල ප්‍රවාහ. මේ අනවර්ත තරල ප්‍රවාහ කියලා කියන්නේ අනවර්ත තරල ප්‍රවාහයක තරල ප්‍රවාහයේ සලකන ලක්ෂයක් පසු කරගෙන යන තරල අංශුන්ගේ ප්‍රවේගය කාලය සමග වෙනස් වෙන්නේ නැහැ. කාලය සමග වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අනවර්ත ප්‍රවාහයක් ගත්තොත් ඒ අනවර්ත ප්‍රවාහයක අනාකූල රේඛාවල හැඩය කාලයත් සමග වෙනස් වෙන්නේ නැහැ. ක්‍රමානුකූලවත් වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට අනවර්ත ප්‍රවාහයක් ගත්තොත් එම් අනවර්ත ප්‍රවාහයක සලකන ලක්ෂයක් පසු කර යන තරලාංශුන්ගේ ප්‍රවේගය කාලය සමග නොවෙනස්ව පවතී නම් එවැනි තරල ප්‍රවාහයක් අපි අනවර්ත තරල ප්‍රවාහයක් කියලා හඳුන්වනවා. එහෙනම් අනවර්ත තරල ප්‍රවාහයත් හරි. ආස්තරීය තරල ප්‍රවාහ. මේ ආස්තරීය තරල ප්‍රවාහ කියලා කියන්නේ අනාකූල තරල ප්‍රවාහයක සුවිශේෂී අවස්ථාවක්. දැන් හරියට මෙන්න මේ වගේ. හරිද? right. දැන් මේ අනාකූල තරල ප්‍රවාහයක සලකන අනාකූල රේඛාවක පිහිටන සෑම ලක්ෂයකම ප්‍රවේගය සමාන වෙන්න ඕනේ. හරිද? දැන් මේක ගත්තොත් මේ ලක්ෂයෙන් ලක්ෂයට ප්‍රවේගය වෙනස් වෙනවා. හැබැයි
අනාකූල ප්‍රවාහවල සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. සලකන අනාකූල රේඛාවක් මත පිහිටන සෑම ලක්ෂයකම ප්‍රවේගය සමානයි. එහෙනම් දැන් මේ අනාකූල රේඛාවේ තියෙන හැම ලක්ෂයකම ප්‍රවේගය v1. තව අනාකූල රේඛාවක් තියෙනවා. ඒ අනාකූල රේඛාවේ තියෙන සෑම ලක්ෂයකම ප්‍රවේගය v2. හරිද? තව අනාකූල රේඛාවක් තියෙනවා. ඒකේ තියෙන සෑම ලක්ෂයකම ප්‍රවේගය v3. ඔය විදිහට ගත්තොත් එහෙම මේවත් අනාකූල තරල ප්‍රවාහ තමයි. හැබැයි සලකන අනාකූල රේඛාවක් මත පිහිටි සෑම ලක්ෂයකම ප්‍රවේග එක සමාන වෙනවා. එතකොට අන්න ඒ වගේ ප්‍රවාහ ස්තර වශයෙන් ප්ලවණය වෙනවා. ගලාගෙන යනවා. ඒ හින්දා අපි ඒවා හඳුන්වනවා මොන ප්‍රවාහ කියලාද? ආස්තරීය ප්‍රවාහ කියලා. ආස්තරීය ප්‍රවාහ කියලා අපි හඳුන්වනවා. දැන් ආස්තරීය ප්‍රවාහයකට හොඳ උදාහරණයක් තමයි හොඳ කොන්ක්‍රීට් කාණුවක බොහොම සුමටව ගලාගෙන යන තරලයක් ගත්තොත් ඒක ඉහළම ස්තරයක ප්‍රවේගයකින් පහළ ස්තරයේ තවත් ප්‍රවේගකින් ওই විදිහට ගත්තොත් ඕක ස්තර ලෙස චලනය වෙනවා. ඉතින් වෙනි ප්‍රවාහයක් අපිට හඳුන්වන්න පුළුවන් ආස්තරීය ප්‍රවාහයක් කියලා. හරි. රයිට්. ආස්තරීය ප්‍රවාහ වලින් පස්සේ අපි ඊළඟට යන්නේ ආකූල තරල ප්‍රවාහ කියන්නේ මොනවද කියන බලන්න. රයිට්. දැන් බලන්න මෙතනදී ආකූල තරල ප්‍රවාහ කියලා කියන්නේ මේ අනාකූල තරල ප්‍රවාහවල ප්‍රතිවිරුද්ධ කතාන්දරය. ඒ කියන්නේ පුතේ සලකන ලක්ෂයක් පසු කරගෙන යන තරලාංශුන්ගේ ප්‍රවේගය කාලය සමග අක්‍රමවත් ලෙස වෙනස් වෙනවා නම් අපි එවන තරල ප්‍රවාහයක් ආකූල තරල ප්‍රවාහයක් කියලා හඳුන්වනවා. දැන් ඔකට හොඳම උදාහරණය තමයි දිය ඇල්ලක්. ගත්තොත් එහෙම දිය ඇල්ලක් හෙන ගෝසාකාරී කැළඹෙන සුළුයි. එවැනි තරල ප්‍රවාහයක් ආකූල තරල ප්‍රවාහයක් සඳහා උදාහරණ වෙනවා. හොඳයි. අවසානයේ දුෂ්‍රාවී නොවන තරල ප්‍රවාහ. දුෂ්‍රාවී නොවන තරල ප්‍රවාහ කියන්නේ මොනවද? රයිට්. මෙතනදී ඔබට මතක් කරගන්න වෙනවා දුෂ්‍රාවීතාවයේ පාඩම. දුෂ්‍රාවී තරල ප්‍රවාහය දුෂ්‍රාවී නොවන තරල ප්‍රවාහයක් කියලා කියන්නේ මේ තරල ස්තර වශයෙන් ගමන් කරනකොට ඔය තරල ස්තර අතර ඝර්ෂණ බල හට ගන්නවා. එවැනි ඝර්ෂණ බල තියෙන තරල ප්‍රවාහ අපි කියනවා දුෂ්‍රාවී තරල ප්‍රවාහ කියලා. තරල ප්‍රවාහයක ස්තර අතර ඝර්ෂණ බල නොපවතින තරල ප්‍රවාහ අපි හඳුන්වනවා දුෂ්‍රාවී නොවන තරල ප්‍රවාහ කියලා. පැහැදිලිද? එතකොට මේ එකකයේ යටතේ අපි ඉගෙන ගන්න සියලුම තරල ප්‍රවාහ දුෂ්‍රාවී නොවන තරල ප්‍රවාහ වෙනවා. දුෂ්‍රාවී නොවන තරල ප්‍රවාහ වෙනවා. පැහැදිලිද? හොඳයි. එතකොට මම මේ 1 2 3 4 5 කියන 5 6 කියන මේ නම් කරලා තියෙන තරල ප්‍රවාහ සහ රේඛා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. දැන් එතකොට ඔබේ මතකය මේ ඔස්සේ ආවර්ජනය කිරීමෙන් විභාගයට මේ ඔස්සේ පැමිණෙන ගැටලු වලට සාර්ථකව පිවිතුරු යන්න ඉතා හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. හරි. අපි ඊළඟට එනවා ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේක ප්‍රශ්නාංක 13. බලන්න මෙන්න මෙහෙම කියනවා. නියත පළලක් ඇති ගඟක් එක් ප්‍රදේශයකදී හැර එක්තරා නියත අනුවර්ත වේගයකින් වචනේ නැරි. ටයිප් කරපු එකක් නැහැනේ. ඈ? ටයිප් කරපු එකක් නෙමෙයි නේද? ඒක ටයිප් කරපු එකක්ද? පොඩ්ඩක් කියන එක බලමු වචනේ. අනුවර්ත නෙමෙයි. නියත වේගයකින් වෙන්න ඕන. ඒක අනුගත වචනේ නැහැ කියලා එහෙම කියන්න ළමයි කමන්නේ කපලා දාන්න කියන්නේ. ඔව් එතන මම එතන හදන්න බලලා. කොහොමම දැන් මේනකොට මේක අනුගත මේකේ ඒ ටික අලු පාටින් එකක් ගහලා දාන්නකෝ. ඔව්. අලු පාට පෙන් එකෙන් ඕක මකලා දාන්න ඒක. එතන නියත වේගයකින් කියන එක එනවනේ. ඔව්. බලන්න සර් පොඩ වචනේ බලමු මෙතන තියෙන්නේ. ආයි මුලින්ම ගන්නවා. රයිට්. 13 වෙනි ප්‍රශ්නේ. බලන්න මේ විදිහට. නියත පළලක් ඇති ගඟක් එක් ප්‍රදේශයකදී හැර එක්තරා නියත මේක අපි මේ අනුවර්ත කියන වචනයෙන් අයින් කරමු. නියත වේගයකින් ගලා යයි. එම ප්‍රදේශයේ ප්‍රවාහයේ වේගය කුඩා නම් ගඟෙහි ගැඹුර ගඟෙහි දිග ඔස්සේ වෙනස් වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කුමන වක්‍රයෙන්ද? දැන් ඊටාම පැහැදිලි කතාවක් කියනවා නියත පළලක් තියෙන ගඟක්. නියත පළලක් තියෙන ගඟක්
එහෙනම් ඔය ගඟේ හරස්කඩ වර්ගඵලයේ තරලයේ ගලන හරස්කඩ වර්ගඵලයේ වෙනස් වෙන්නේ ගඟේ ගැඹුර අනුව. පැහැදිලිද? හේතුව නියත පළලක් තියෙන ගඟක්. ගැඹුර වැඩි වෙනකොට තරලයේ ගලාගෙන එන ගඟේ ජලයේ ගලාගෙන එන හරස්කඩ වර්ගඵලය වැඩි වෙනවා. හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට සන්තත සමීකරණයට අනුව ගඟ ගලාගෙන යන වේගය අඩු වෙනවා ළමයි. ගඟේ ගැඹුර අඩු වෙනකොට හරස්කඩ වර්ගඵලය අඩු වෙනවා. එතකොට ගඟ ගලන වේගය වැඩි වෙනවා. හරිද? ගඟ ගලන වේගය වැඩි වෙනවා. අපෙන් අහන්නේ ගඟේ දිග සමග ගඟේ ගැඹුර වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේක කියනවා එක් ප්‍රදේශයකදී හැර එක්තරා නියත වේගයකින් ගලාගෙන යනවා ගඟ. එක ප්‍රදේශයකදී හැර අනෙත් සෑම ප්‍රදේශයකදීම ගඟ ගලාගෙන යන එකම වේගය. එහෙනම් ඔබේ මනසට යා යුතු කතාව තමයි එක ප්‍රදේශයකදී හැර අනෙත් සෑම ප්‍රදේශයකදීම ගඟේ හරස්කඩ වර්ගඵලය නියතයි. ඒ කියන්නේ ගඟේ ගැඹුර නියතයි. අර එක් ප්‍රදේශය කියලා අපිට කියලා තියෙන ප්‍රදේශය තියෙන්නේ. විශේෂයෙන් කියලා තියෙන ප්‍රදේශය තියෙන්නේ. මේ බලන්න එම ප්‍රදේශයේ ඒ මොකද්ද? අර නියත වේගයෙන් ගලාගෙන නොයන අනෙක් ප්‍රදේශයේ ප්‍රවාහයේ වේගය කුඩා නම් හැමතැනම එකම වේගයෙන් යනවා. එක ප්‍රදේශයක විතරක් තරල ප්‍රවාහයේ වේගය අනෙක් තැන් වලට වඩා අඩුයි. එතකොට තරල ප්‍රවාහයේ වේගය අඩු නම් එතන හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න ඕනේ. නියත පළලක් තියෙන හින්දා ගඟේ ගැඹුර එතනදී වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඔය ගඟ ගත්තොත් එහෙම ගඟේ දිග සමග ගඟේ ගැඹුර වෙනස් වෙන හැටි ප්‍රස්ථාරගත කරන්න කියලා තියෙන්නේ. රයිට්? එතකොට මේ තියෙන්නේ දිග සමග මෙතන ගැඹුර වෙනස් වෙන්නේ. මෙතන මොකද වෙන්නේ? වෙනස් නොවී තිබිලා ඒකාකාරව ගැඹුර අඩු වෙනවා. ඊට පස්සේ නියත ගැඹුරක් තියලා ආයෙ ගැඹුර වැඩි වෙනවා. මේක වැරදි. මොකද මේ බලන්න මේ විදිහට වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකත් නෙමෙයි. හේතුව දැන් එක ප්‍රදේශයක හැර අනෙක් ප්‍රදේශවල මොකද වෙන්න ඕනේ? එකම ගැඹුරක් තියෙන්න ඕනේ. ඉතින් මේක එහෙම නෙවෙයි ගැඹුර වල 1 2 3ක් තියෙනවා මේකත් වැරදි. මෙන්න මේ දෙකෙන් තමයි උත්තරේ ගන්න තියෙන්නේ. හරිද? රයිට්. දැන් ඕකේ මේක ගන්නකො. අර විශේෂයෙන් කියලා තියෙන ප්‍රදේශයේ තමයි වේගය අඩු. ඒතකොට අර විශේෂයෙන් කියලා තියෙන ප්‍රදේශයේ තමයි මොකක් වෙන්න ඕනේද? ගැඹුර වැඩි වෙන්න ඕනේ. අනිත් තැන් වල ගැඹුර අඩු වෙන්න ඕනේ. D කියන්නේ ගැඹුර පුතේ. හැබැයි මේකේ මොකද වෙන්නේ? ගැඹුර වැඩි වෙලා තිබිලා ශනිකව ගැඹුර අඩු වෙනවා. ආයෙත් ගැඹුර මුලින් තිබිච්ච ප්‍රමාණයට වැඩි වෙනවා. එතකොට මේකේ ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රදේශය තමයි ගැඹුර අඩු. එතකොට මේකේ වේගය වැඩි. වේගය වැඩි. මේ තැන්වල වේගය අඩුයි. අනිත් ප්‍රදේශවල වේගය අඩුයි. එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. විශේෂයෙන් කියලා තියෙන තැන්වල ප්‍රවේගය අඩුයි. ඒතර ප්‍රවේගය අඩුයි කියන්නේ ඒතන ගැඹුර වැඩි. අනිත් තැන්වල ගැඹුර අඩුයි. උත්තරේ මේක. පස්වෙනි උත්තරේ තමයි පිළිතුර වෙන්නේ. පැහැදිලිද? ඒතර ඔය ගඟ ගත්තොත් එහෙම ගඟ දැන් මේ තියෙන ගැඹුර වෙනස් වෙන හැටි. ගඟ ගත්තොත් එහෙම තියෙනවනේ මෙහෙම මේ. දැන් මේ තියෙන ගංගාව නම් මොන ගඟේ පතුල ඔහොම තියෙන එකපාරට පතුල මොකද්ද වෙන්නේ? ගැඹුර වැඩි වෙනවා. ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් අර කලින් ගැඹුරමයි තියෙන්නේ. ওই විදිහට තියෙනවා. ඕන්න ඔහොම. තේරුණාද? එතකොට ගඟ ගත්තොත් එහෙම මේ තියෙන ගඟේ ගම් පතුල ඔහොම තිබිලා එකපාරට ගැඹුර වැඩි වෙනවා. හරි. එතකොට ඕක මේ විදිහට මේක ඇඳලා හරියන්නේ නැහැ. මෙතන D අක්ෂයෙන් නිරූපණය කරන්නේ ගැඹුර. ගැඹුර වැඩි වෙනකොට මේ ගැඹුර වැඩි වෙනවා. පැහැදිලිද? පටල ගන්න මේ දෙක තමයි. ගොඩක් ළමයි මේකට ගහනවා. හරි. ඒක වෙන්නේ නැහැ. පැහැදිලිද? හොඳයි. රයිට්. එහෙනම් ඔන්න 13 වෙනි ගැටලුවත් හරි. දැන් මේ සරල ගැටලුව ඔබ විභාගෙදී අනා ගන්න දැන්. හරි. ඕගොල්ලෝ කොච්චර දැනගත්තත් වැරදුනොත් වැරදුනා තමයි. හරිද විභාගෙදී? ඒක ඉතින් ගෙදර ඇවිල්ලා කියලා වැඩක් නැහැ. මට අනේ මෙහෙම කරන්න තිබුණා නම් කියලා කියලා වැඩක් නැහැ. ඔබ අවුරුදු 3ක් ඉගෙන ගත්ත දේ පැය 3න් ඉවරයි. පැහැදිලිද? හරි. දාහතර වෙනි ගැටලුව. බලන්න මෙන්න මෙහිමයි. හොඳට කියපන්. පොළොව යට ජීවත් වෙන සමහර සතුන්ගේ බෙනයක් රූපේ පෙන්වා ඇත. සතුන් විසින් බෙනයට ඇතුළු වන A සහ B යන ස්ථාන දෙක එකිනෙකට වෙනස් හැඩ සහිතව පවත්වා ගනු ලබන අතර එම නිසා රූපේ දක්වා ඇති විවර මතින් වාතය 8 ms ඍණයක සහ 2 ms ඍණයක නම්
වෙනස් වූ වේග වලින් hama යයි. විවර දෙක විවර එකම මට්ටමේ පවතිනවා. මේ දත්ත වැදගත්. විවර එකම මට්ටමේ පවතිනවා. ඒවා හරහා වායු පීඩනයේ වෙනස සහ බෙනය තුලින් වාතය ගමන් කරන දිශාව වන්නේ. මොකද්ද කතාව? ඉතින් මේ බලන්නකෝ. අපි මේ වාතය හමාගෙන යනකොට වාතයේ තියෙන අනාකූල රේඛාවක් ගන්න ওই තාලෙට. හරිද? මේ බෙනේ A B කියන සිදුරු දෙක සමීපේ ගත්තොත් එහෙම A සිදුර සමීපේ වාතය ගමන් කරන්නේ 8ක ප්‍රවේගයෙන්. B සිදුර සමීපේ වාතය ගමන් කරන්නේ 2ක ප්‍රවේගයෙන්. එකම තිරස් මට්ටමේ තමයි මේ සිදුරු දෙක තියෙන්නේ. පැහැදිලිද? එතකොට පුතේ අපිට මේ ලක්ෂ දෙක සලකලා දාන්න පුළුවන් බර්නූලි මුණුධර්මය. මේක දාන්න කලින් අන්වේෂණයෙන් ඔබ දන්නවා වේගය වැඩි තැන එකම තිරස් මට්ටම ගත්තොත් වේගය වැඩි තැන තරල ප්‍රවාහයක පීඩනය අඩුයි. වේගය වැඩි තැන තරල ප්‍රවාහයේ පීඩනය අඩුයි. වේගය වැඩි මෙතනනේ. එහෙනම් මෙතන පීඩනය PA මෙතන පීඩනය PB PA කියන එක්කෙනා කුඩා වෙනවා PAට වඩා. එතකොට මේ පැත්තේ තමයි පීඩනය වැඩි. මේ පැත්තේ තමයි පීඩනය අඩු. එහෙනම් මේ බෙනය ඇතුලෙන් වාතය ගමන් කරන්නේ පීඩනය වැඩි තැන ඉඳලා පීඩනය අඩු තැනට. එතකොට බෙනය තුලින් වාතය ගමන් කරන්නේ කොහෙටද? B වල ඉඳලා Aට. B වල ඉඳලා Aට. එතකොට B සිට A කියන පිළිතුරු තුනක් තියෙනවා. මේ තියෙන්නේ B සිට A B සිට A B සිට A. මේ දේවා දිහා බලන්නේවත් එපා. ඒව දිහා බලන්නවත් එපා. හරිද? මේ උත්තර තුනෙන් තමයි එකක් තෝරගන්න තියෙන්නේ. දැන් P B ඍණ PA කොච්චරද කියලා හොයන්න ඕනේ. අනේ බර්නූලි දාමු. මම මෙතනම දාලා පෙන්නන්නම්. PA ධන භාගයයි ρ කියන්නේ කීයද? 1.3යි. ගුණ කිරීම. A වලදී වේගය 8යි 8 වර්ගය 64යි. සමානයි. PB ධන භාගයයි 1.3යි. B වලදී වේගය 2යි 2 වර්ගය 4යි. ඔහොම තියෙනවා. හරිද? දැන් PB ඍණ PA නේ ගන්න තියෙන්නේ. ඉතින් PB ඍණ PA සමාන වෙනවා අපි 1.3 භාගය එළියට ගත්තොතින් 0.65යි. හරිද? 0.65යි. ඒක එළියට ගත්තොත් වරහන් ඇතුළේ එනවා 64න් අඩු වෙන්න ඕනේ 4ක්. ඒ කියන්නේ 60යි. එහෙනම් අපිට ගන්න පුළුවන් ළමයි බලන්න 0.65 60න් වැඩි කරන්න තියෙන්නේ. තව විදිහකින් කිව්වොතින් 6.5 6න් වැඩි කරන්න තියෙන්නේ. එතකොට 39යි. 6.5 6න් වැඩි කරාම අපිට ලැබෙනවා 39යි කියලා පැස්කල්. එහෙනම් උත්තරේ මොකද්ද? පැස්කල් 39යි. P සිට A දක්වා උත්තරේ 3. හරිම ලේසි. තේරුණාද? හරිම ලේසි. හැබැයි මේක දැක්ක ගමන් අම්මෝ බෙනයක් කියලා බය වෙනවා. තේරුණා හරිද? එතකොට එහෙම බය වෙන්න එපා. ගොඩක් වෙලාවට මේ විභාග ගණන් වල තියෙන ඔය වගේ ලස්සන කතන්දර, ඒ කතන්දර වලට ඔබ අහුනොත් ඔබත් ඒ කතන්දර වලට මුළු ජීවිත කාලෙදිම අහුවේ. හරි. ඉතින් ඒ හින්දා මේ තියෙන කතා ඇතුලේ තියෙන භෞතික විද්‍යාව ඔබ වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි. එහෙම වුණොත් ඔයගොල්ලන්ට මේ පේපර් එක කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් විභාගෙට ඉතාම සමීපයි. ඔබ ඉතාම හොඳින් මනස එක තැනක තියාගෙන වැඩ කරන්න ඕනි කාලයක්. එහෙනම් බය නැතුව අත ගහලා වැඩ කරන්න. තමන්ගේ අනාගතය තමන්ගේ මහන්සිය මත තීරණය වෙනවාමයි. හොඳයි. අපි ගමු ඊළඟ ප්‍රශ්නේ. හරි. ඝනත්වය D1 සහ D2 වන මිශ්‍ර නොවන ද්‍රව දෙකක්. ඉතා විශාල විස්කම්භයකින් යුතු. ඔන්න තව මේ කතන්දර වලට බලන්න. ද්‍රව දෙකක් ඉතා විශාල විස්කම්භයකින් යුත් සිලින්ඩරාකාර ටැංකියක අඩංගු වෙයි. ටැංකියේ පතුලට ආසන්නයේ කුඩා සිදුරක් ඇත. පතුලට ආසන්නයේ කුඩා සිදුරක් ඇත. කිසියම් මොහොතකදී ද්‍රවයන්ගේ උසවල් H1 සහ H2 නම්
එම මොහොතේදී ටැංකියෙන් ඉවතට ද්‍රවය ගමන් ගන්නා වේගය v කුමක්ද? පෘෂ්ඨිකාත්‍ය ආචරණය නොසලකා හරින්න ද්‍රවයන් දුෂ්‍රාවී නොවන බව උපකල්පනය කරන්න. ඒ කියන්නේ මේගොල්ලෝ අපිට මේ නොකිය කියන්නේ මේකට බර්නූලි දාලා හදන්න. තේරුණාද? හරිද? දුෂ්‍රාවී නොවන තරලය. දුෂ්‍රාවී නම් මේකට හදන්න බෑ. හරි? බර්නූලි දාලා හදන්න බෑ. දුෂ්‍රාවී තරලයක් නම්. හරි. දැන් බලන්න එහෙනම් අපි ගත්තොත් එහෙම මේකෙදී right දැන් කොහොමද අපි මේ v ගන්න? මෙතන තරල දෙකක් තියෙනවා. තරල දෙකක් තියෙනවා. වැදගත් කතාවක් තියෙනවා. විශාල විස්කම්බයකින් යුතු සිලින්ඩරාකාර ටැංකියක් කියලා. පැහැදිලිද? හරි. හොඳයි. දැන් මේ ගාන හදනකොට අපෙන් අහන්නේ මෙන්න මෙතනින් තරලය එළියට ගමන් කරන ප්‍රවේගයනේ. ඒතර මම අනාකූල රේඛාවක් තෝරගන්නම්. මෙන්න මෙහෙම මේ බලන්න. මම මෙතනින් පටන් ගන්නවා. ඕනෝම අනාකූල රේඛාවක් තෝරගන්නවා. හරිද? right. එතකොට අපි ගත්තොත් එහෙම මෙතන ප්‍රවේගය මම v කියලා කියන්නම්. මෙතන ප්‍රවේගය බිඳුවයි. හරිද? right. එතකොට මම විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා ගන්නෙ මෙතන. විභව ශක්ති ශුන්‍ය මට්ටම. හරි. මම මේ ලක්ෂ දෙක සලකලා දානවා බර්නූලි මූලධර්මයෙන්. දැම්මොත් පුතේ මෙහෙම ලියන්න පුළුවන්. මෙතන පීඩනය. මෙතන පීඩනය වෙන්නේ මේන්න මේ ලක්ෂ්‍ය පීඩනය වෙනම ලියා ගන්න ඕනි. ඒ පීඩනය සමානයි වායුගෝලීය පීඩනයට එකතු කරන්න ඕනේ පුතේ. මෙන්න මේ ද්‍රව කන්දේ උස නිසා ඇතිවන පීඩනය. එතකොට මේක ඉතා විශාල විස්කම්බයක් තියෙන හින්දා මේ තරලය පහළට එන වේගය නොසලකා හැරියක තරම් කුඩායි. අන්නේ හේතුව නිසා මෙතන පීඩනය මට ද්‍රව ස්ථිති පීඩනය කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ නිරපේක්ෂ පීඩනය වායුගෝලීය පීඩනයට ද්‍රව ස්ථිති පීඩනය එකතු කරනවා. එතන මට ලියන්න පුළුවන් H2D2G. මෙතන පීඩනය මේ ලිව්වේ. හරිද? right. එතකොට මම මේක P1 කියලා ලියන්න. එහෙනම් මම දැන් මේ තියෙන ලක්ෂය මම x කියන්නම්. මෙන්න මේ ලක්ෂය y කියන්නම්. x හා y ලක්ෂ සලකලා බර්නූලි මූලධර්මය දාන්න. දැම්මොත් අපිට ලියන්න පුළුවන්. මෙතන පීඩනය P1 නේ. P1ට එකතු කරනවා. මෙතන ඒකක පරිමාවක විභව ශක්තිය. ඒක මට ලියන්න පුළුවන් H1D1G ධන ඒකක පරිමාවක චාලක ශක්තිය බිඳුවයි. හේතුව හරස්කඩ ලොකු හින්දා තරලයේ පහළට එන ප්‍රවේගය නොසලකා හැරියක තරම් කුඩායි. බිඳුවයි. සමානයි. මෙතන ගත්තොත් එහෙම මෙතන පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි. P නෝට්. ඒ වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන්නේ. මෙතන ඒකක පරිමාවක විභව ශක්තිය බිඳුවයි. විභව ශක්තිය ශුන්‍ය මට්ටමේ තියෙන්නේ. නමුත් ඒකක පරිමාවක චාලක ශක්තිය භාගයයි ගලාගෙන යන ද්‍රවය ඝනත්වය D1 වෙන ද්‍රවය. එහෙනම් D1 V වර්ගය. හරි. දැන් P1 ට ආදේශ කරන්න. P නෝට් ධන H2D2G ධන H1D1G සමානයි P නෝට් ධන භාගයයි D1 V වර්ගය. P නෝට් P නෝට් කැපිලා යනවා. හරි. දැන් ඔතනින් අපි V යුක්ත කරොත් බලන්න H2D2 ධන H1D1 වාරයක් G දෙකිනුත් ගුණ වෙනවා. බෙදෙනවා කාගෙන්ද? D1 ගේ. ඕකේ වර්ගමූලය. හරි. එහෙනම් 2G වාරයක් H2D2 ධන H1D1 බෙදීම D1 වල වර්ගමූලය කියලා අපිට ලැබෙනවා. right. බලමු මෙතන.
හරි මේක තව ටිකක් සුළු කරොත් එහෙම අපිට එනවා v සමානයි 2g මේ d1 ගෙන් වෙන වෙනම බෙදුවොත් එහෙම h1 ධන h2 d2 බෙදීම d1 වැඩි කරනවා 2g ගෙන් මේකේ වර්ගමූලය. ඒතර ඔය විදිහේ පිළිතුරක් තියෙන බලන්න. 2g h1 ධන h2 d2 බෙදීම d1. එතකොට මෙන්න පිළිතුර විදිහට අපිට පහ ගන්න පුළුවන්. හොඳයි. ළමයි එහෙනම් අපි යාන්ත්‍ර විද්‍යාව මතක් කිරීමේ ක්‍රියාදාමය අවසන් කළා. හරි. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට යාන්ත්‍ර විද්‍යාව මුල ඉඳන් උගන්වන්න නෙමෙයි. ඔබ ඉගෙනගත් යාන්ත්‍ර විද්‍යාව ඔබට මතක් කරලා දෙන්න. ඔබට විභාගේ ලියන්න උදව්වක් කරන්න. හරි. එතකොට මේක ඔබ මේ වීඩියෝ පාඩම් මාලාව ඔස්සේ ඔබ ඉගෙනගත්ත දැනුම අලුත් කරගෙන ඔබගේ තියරි සටහන් පොත් බලලා සිද්ධාන්ත සටහන් පොත් බලලා යාන්ත්‍ර විද්‍යාව ඔබගේ විභාගයට සුදුසු ආකාරයෙන් පසුගිය විභාග ප්‍රශ්න ඇසුරෙන් සූදානම් වෙන්න මඟ පෙන්වීමක් තමයි මේ කරේ. ඇත්තටම ඕගොල්ලන්ට පුතේ විභාගයට ඊටාම ඉහළ සාමාර්ථයක් ගන්න පුළුවන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඊටාම හොඳින් කිරීමෙන්. මොකද මේ ප්‍රශ්න පත්‍ර ඊටා නිවැරදි විභාග මට්ටමේ ගැටලු එකේ තියෙන්නේ. අමාරුත් නෑ ලේසිත් නෑ. ඒ හින්දා ඒකට හුරු වුණොතින් ඔබට වෙන කිසිදු ප්‍රශ්න පත්‍ර කිරීමකින් තොරව ඉහළ සාමාර්ථයක් ගන්න පුළුවන් කියලා මම සහතික වෙනවා. හරි. ඒ හින්දා දැන් මේ ඔබට මඟ පෙන්නුවේ පාස් පේපර්ස් ගණන් වලින් ඔබට සිද්ධාන්ත මතක් කරගන්නේ කොහොමද කියන එක අපි මේ ඔබට පෙන්නලා දුන්නා. ඉතින් ඕගොල්ලෝ පාඩම් කරන රටාවට මේක උදව්වක් කරගන්න. හරි. පාස් පේපර්ස් ගණන් හදන්න. මේ පාර විභාගේ ලියන ළමයින්ට ගොඩක් කට්ටිය කතා කරනවා අවාසි කියලා. නමුත් මම කියනවා අර ඕනම අඳුරු වලාවක රිදී රේඛාවක් තියෙනවා වගේ මේක උසස් පෙළ විභාගේ ලියන ළමයෙක්ට ආපු ස්වර්ණමය අවස්ථාවක්. වෙන අවුරුදු වල ළමයින්ට ලැබෙන කාලයට වඩා වැඩි කාලයක් ඔබට ලැබුණා. ඒ වගේම ඔබට තනියෙන් ගෙදර ඉඳන් අධ්‍යයනය කරන්න කාලය ලැබුණා. උසස් පෙළ වගේ අතිශය තරංගකාරී විශේෂයෙන් මේ විද්‍යාව වගේ විෂයන් වලදී ඔබේ මනස වෙහෙසවල හිතලා මතලා උත්තර දෙන්න තියෙනවා. ඉතින් එතනදී කටපාඩම් කරනකොට වඩා එහා ගිය දෙයක් පේපර් එකේදී බලාපොරොත්තු වෙන හින්දා තනියෙන් මේ ගැටලු හොඳට තේරුම් අරන් ඉගෙන ගන්න දරුවන්ට ස්වර්ණමය අවස්ථාවක් තමයි මේ ලැබුණේ. තවත් මාස දෙකකට ආසන්න කාලයක් තියෙනවා. තාමත් ඔබ විභාගයට සූදානම් නැත්නම් තවමත් ඇති. තවත් දවස් 60ක් එහෙම් පිටින්ම ඔබට තියෙනවා. මේ කාලය ඔබ ඉතා හොඳින් කළමනාකරණය කරොතින් ඔබට විභාගෙදී ඉහළ සාමාර්ථයක් ගන්න පුළුවන් වෙනවාමයි. මේ වෙලාවේ විභාගයට මුහුණ දෙන ළමයි හැමෝටම මම මේ කියන්නේ ඔබ තව වාරයක් උසස් පෙළට උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නම් විභාග ලියන්න හදන්නේ අදම ඒ සිතුවිල්ල අයින් කරන්න. ඔබේ ජීවිතේ වසරක කාලයක් කියලා කියන්නේ අති දැවැන්ත කාලයක්. මිනිස්සු විදියට අපි අවුරුදු 1000ක් විතර ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ ඉතාම සීමිත කාලයක්. ඒකේ වසරක් කියලා කියන්නේ දැවැන්ත කාලයක්. ඒ හින්දා එකම දේ තවත් වසරක් කිරීමට ඔබ උත්සාහ කරන්න දැම්ම හිතන්නවත් එපා. ඔබ තාම තරඟයට මුහුණ දීලා නැහැ. තරඟ කළා නැතුව පරාද වෙන්න එපා. තරඟ කරන්න කලින් ඔබ පරාද වෙන්න එපා. තරඟයට ශක්තිමත්ව මුහුණ දෙන්න. ඔබට පුළුවන්. තවත් මාස දෙකක් තියෙනවා. ඔබ හිතන්න එපා අපි අවුරුදු ගාණක් කරමු නැති වැඩේ කොහොමද මාස දෙකකින් කරන්න කියලා. ඔබ කල්පනා කරලා බලන්න ওই ගත වෙච්ච අවුරුදු දෙක තුනටම අදාළව ඔබ ඵලදායී ලෙස වැඩ කරපු කාලය කොච්චරද කියලා. ඒක ගත්තොත් සමහර වෙලාවට ඔය මාස දෙකේ තියෙන දින 60ටත් වඩා අඩු කාලයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා ඉතා හොඳින් මේ කාලය ආයෝජනය කරොත් සහතිකයි ඔබට ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න හැකි වෙනවාමයි. ඒ හින්දා මම ආයසරයක් කියනවා දෙවන වර උත්සාහ කරන්න. දැම්ම හිතන්නවත් එපා. පළවෙනි පාරෙන්ම මේ වැඩේ ඔබට කරගන්න පුළුවන් හැකියාව ඕනකටත් වඩා ඔබට තියෙනවා. ඔබ අදක්ෂ ළමයි නෙමෙයි සයන්ස් කරන්න එන්නේ සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් ළමයි. ඔබේ ඇඟ ඇතුලේ හොඳ විභවයක් තියෙනවා. ඒක අවදි කරගන්න, හොඳින් අධ්‍යයනය කරන්න, හොඳින් විභාගෙට මුහුණ දෙන්න, ඉහළ ජයග්‍රහණයක් ලබා ගන්න. එහෙනම් හැමෝටම සුබ පතනවා. ආයුබෝවන්.